හැමෝටම ආයුබෝවන්. අයබෝන් සර්. මම දැන් අද කතා කරන්නේ සාමාන්‍ය තිනවලයි කම්පියුටරේ තියෙන පිටිපස්සෙන් තියෙන මෙන්න මේ කොටස. ඒ කියන්නේ කේබල් සම්බන්ධ වෙන කොටසක් තියෙනවා. අපි ඒකට කියනවා බෑක් පැනල් එක කියලා කියන්නේ. මොකක්ද කියන නම? මොකක්ද කියන්නේ අපි ඔකට? බෑක් පැනල්. බෑක් පැනල්. එතකොට මේ බෑක් පැනල් එක ගැනත් ඔයාලා දැනගෙන ඉන්න ඕන. මේකෙදි දැන් මම රූප සටහනක් එකටම පෙන්නනවා. ඊට පස්සේ මම ඔයාලට එකින් එක මම වීඩියෝ ඔන් කරලා පෙන්නනවා ඔයාලට වෙනවායි. හරි. මේකෙදි ඔයාලට පේන ඇති ළමයි එකටම තියෙනවා ඩම් පාටින් නිකන් රවුමක් වගේ කොටසක්. පේනවද හැමෝටම? ඔව් සර් පේනවා. මේ තියෙන්නේ ඉස්සර සාමාන්‍ය පරණ කාලේ ආව කම්පියුටර්ස් වල කීබෝඩ් එක සම්බන්ධ කරන්නේ උතන්ට. එතකොට මේකෙදි කීබෝඩ් එකට සහ මවුස් එකට වෙනම දීලා තියෙනවා. කලර් දෙකක් දීලා තියෙනවා. එතකොට ඔයාලට පහසුවෙන් හඳුනා ගැනීමට කීබෝඩ් එකට ළමයි දම් පාටින් දෙන්නේ. කීබෝඩ් එකට දම් පාටින් දීලා තියෙනවා. එතකොට මවුස් කනෙක්ටර් එක නැත්නම් මවුස් එක ගහන තැන ඔයාලට දීලා තියෙන්නේ කොළ පාටින්. එතකොට ඔයාලා සම්බන්ධ කරද්දි මේ වගේ කෙවණියක් සම්බන්ධ කරනවා නම් අනිවාර්යයෙන්ම වර්ණ ගලපලා තමයි සම්බන්ධ කරන්න ඕන. ඔයාලා දැන් මේක මාරු කරලා ගැහුවොත් නම් වැඩ කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම මේ වර්ණ පිළිබඳව ඔළුවේ තියාගන්න ඕන. හරි. ඊළඟට මේකේ ඊළඟට ගියොත් ඔයාලට පේනව නේද මෙතන තියෙනවා USB port කියලා කොටසක්. USB port. එතකොට දැන් මේ USB port කියන එක ගැන කතා කරොත් ඒක නම් හැමෝම දන්නවා. USB කියන එක නම් මෙතන ඉන්න හැමෝම දන්නවනේ. හරි. USB එකට සාමාන්‍ය සම්බන්ධ වෙන අපේ උපාංග මොනවාද? USB හරහා සම්බන්ධ වෙන උපාංග මොනවාද ඔයාලා දන්න? මවුස් එක, මවුස් එක, කීබෝඩ් එක, කීබෝඩ් එක, ස්පීකර්. ස්පීකර් වල දැන් අලුතෙන් එන ස්පීකර්ස් වල පවර් එක එහෙම දෙන්න අපි පාවිච්චි කරන්නේ ඔන්න ඔය USB එක. ඊට අමතරව තව වෙබ්කැම් දෙද්දිත් USB එක හරහා දෙනවා. සර් ස්පීකර් වල දැන් එනවනේ රවුම් මේ ප්ලග් එක. ඒක බොහෝ දුරට සමහරක් කළ රවුමකට දෙනවා. ඔව්. ඒක නිතරම වැඩ කරන්නේ නැති වෙන්න හේතුව මොකද? මොකද්ද? දැන් මේ ස්පීකර් වලට ඔව් ඉස්සරහින් හෝ අර පිටිපස්සෙන් රවුමට එන්නේ කොළ පාට බටන් එකට ගහන්න. ඔව් ජැක් එකට ගහන එකනේ. ඔව් ප්ලග් එක වගේ. ඒක වැඩ කරන්නේ නැති වෙන්න හේතුව මොකද? ඒක චුට්ටක් බලන්න ඕන. සමහරකට වයර් වල දෝෂ හරි මොන හරි වෙන්න පුළුවන්. ඒකයි පොඩ්ඩක් බලමු මේක. ඊට අමතරව මේ තව කෙනෙක් දාලා තියෙන මැසේජ් එකකට Wi-Fi adapter කියන එක. ඔව් Wi-Fi adapter කියන එකත් අපි ළමයි USB connector හරහා තමයි සම්බන්ධ කරන්නේ. ඊට අමතරව ඔයාලා දන්න ඇති ඉස්සර නම් ඉන්ටර්නෙට් යන්න වල dongle කියන එකක් පාවිච්චි කරා. dongle එක. ඒතර dongle කියන එකත් අපි USB type වලට තමයි ගන්නෙ. ඊට අමතරව pen drive එකක් pen drive ගන්න පුළුවන්. ඔයාලා අහලා තියෙනවද portable hard disk කියන ඒවා? portable hard disk අහලා තියෙනවද? portable hard disk කියන එකත් ළමයි USB type එකෙන් තමයි සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන printers. එතකොට අපේ තියෙන scanner. අන්න ඒ වගේ දේවලුත් ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ USB type එකකින්. තව ඒ වගේ කතා කරලා USB type ගැන ගොඩාක් තියෙනවා. අපිට කතා කරලා ඉවර කරන්න බැරි තරම් ගොඩාක් තියෙනවා. ඊට අමතරව ඔයාලා දන්නේ නැතුව ඔයාලගේ ෆෝන් charger අලුතෙන් එන ෆෝන් එකේ charger එක පැත්තක එනවනේ USB line එකක්. සාමාන්‍යයෙන් දෙපැත්තම එනවා. හැබැයි සාමාන්‍යයෙන් අර එක පැත්තක එනවා data cable එකේ ලොකු USB එකක් එනවා. අනිත් පැත්තේ එන්නේ micro USB කියන එක. ෆෝන් එකට සම්බන්ධ වෙන micro එක.
ඒතර ඔය වගේ ගොඩාක් උපකරණ අපි මෙතනට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ USB line එකට. ඊට අමතරව දැන් ඔයාලා දැකලා තියෙනවද නවීන පරිගණකවල මෙන්න මේ USB line එක නිල් පාටින් පෙන්වන්නේ. නිල් පාටින් පෙන්වන දැකලා තියෙනවද? ළමයි මාව ඇහෙනව නේද හොඳට? ඔව් සර් එහෙනම්. මේකේදී ඔයාලා දැකලා තියෙනවද මේ USB එක මැද්දෙන් නිල් පාටින් තියෙන්නේ. අලුතෙන් එන ඒවල. දැකලා තියෙනවද ඔයාලා? ඔව්. ඒ තියෙන්නේ සාමාන්‍ය අපිට 3.0 කියන එක. ඒ කියන්නේ 3.0 කියන ස්පීඩ් එක. ඒ කියන්නේ අලුතෙන් ඇවිල්ලා තියෙන ඒවල 3.0 කියලා එන්නේ. එතකොට සාමාන්‍යයෙන් ස්පීඩ් එකට වඩා මේකේ පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි වෙනවා. සාමාන්‍ය ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. මම ඉන්න ඔයාලට එහෙම වුණොත් මම පෙන්නන්නම් තව මේ ඔය ටයිප් ඒ කියන්නේ මේ 3.0 ටයිප් එකකින් එන කේබල් එක මම ඔයාලට පෙන්නන්නම්. ඒකේතර වර්ණයත් එක්ක ඔයාලට හඳුනගන්න පුළුවන්. මම කේබල් එකක් ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට. හරි. ඊළඟට මෙතන තියෙනවා ළමයි මෙන්න මෙතනින් තියෙනවා අපි මේකට කියනවා සීරියල් පෝට් එක. සීරියල්. එහෙම නැත්නම් ළමයි මේකට කියනවා අපි සිංහලෙන් කියනවා නම් ශ්‍රේණිගත. ශ්‍රේණිගත කෙලවෙණිය කියලා කියනවා. හරි. මම දැන් ඉක්මනට නිකන් අර විස්තරයක් විදිහට ඔයාලට දෙන්නේ. ඔයාලට ළමයි නෝට් එකක් වෙනම දෙනවා ඉදිරියේදී. ඔයාලට PDF එකක් ඉදිරියේදී ලැබෙන්න සලස්වනවා. හරි. මෙන්න මෙතන මේ තියෙන ඔයාලට පේන්න ඇති මෙතන මේ තියෙන සීරියල් පෝට් එකට. දැන් ගොඩක් වෙලාවට දැන් මේ වගේ එකක් නම් කම්පියුටරේ අනිවාර්යෙන් එනවා. එතකොට මෙම සීරියල් පෝට් එකට අපි ඉස්සර සමහරක් කරනවා මවුස් එක සම්බන්ධ කරලා තියෙනවා. කීබෝඩ් භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව මොඩම් එක කියන එක මොඩම් කියන එකක් පාවිච්චි කරන්න අපි ඉස්සර භාවිතා කරා මේක. ඒ වගේම ඔයාලා දන්නවා ඇති CDMA ෆෝන් දන්නවද? CDMA කියන ෆෝන් එක. අලමයි ඉස්සර ආවේ අර ලෑන්ඩ්ලයින් එක වගේ. දන්නවා සර්. CDMA කියන මොඩල් වලට ඒ වගේ ෆෝන් වලට ප්‍රෝග්‍රෑම් දාන්නත් අපි මෙන්න මේ අපි සීරියල් පෝට් කියන එක අපි පාවිච්චි කරා. ඒකත් එක්කම ඔයාලට ළමයි තව එනවා මෙන්න මෙතනින් අපි මේකට කියනවා VGA පෝට් එක. VGA මේක නම් ගොඩාක් අය දන්නවා. VGA පෝට් එක. වීඩියෝ ග්‍රැෆික් ඇරේ කියන එක VGA. එතකොට මෙන්න මේ VGA එකේදී ඔයාලා මේ VGA කේබල් එක පාවිච්චි කරනවා මොනිටරේ සහ පරිගණකයේ මේ සිස්ටම් යුනිට් එක. මොනිටරේ සහ පරිගණකයේ සිස්ටම් යුනිට් එක සම්බන්ධ කිරීමට අපි මෙන්න මේ VGA පෝට් එක කියන සම්බන්ධ කරනවා. නැත්නම් භාවිතා කරනවා. එතකොට නවීන පරිගණකයේ තව කොටස් වගේක් ඇවිල්ලා තියෙනවා. මම එතකොට ඒක අර VGA කේබල් සයිඩ් එකකින් තව කොටස් කිහිපයක් තියෙනවා කතා කරද්දී ඒක මම කියනවා. ඊළඟට ඔයාලට පේනවා ඇති ටිකක් දිගට රෝස පාට හුරු ප්‍රමාණයෙන් ටිකක් දිග පෝට් එකක් තියෙනවා. අපි මේකට කියනවා පැරලල් පෝට්. සමාන්තරගත කෙවෙනිය. ඒවත් පැරලල් පෝට් කියලා කියනවා. ඔය කාගේ මයික් එකක් පොඩ්ඩක් කොන්නා මියුට් කරන්න. මේකේ මේ පැරලල් පෝට් එක අපි ගොඩක් වෙලාවට ඉස්සර පාවිච්චි කරේ ළමයි. ඔයාලා දන්නවා ඇති printers. ඒ කියන්නේ පරණ කාලේ ආ printers වල අපේ printerය සම්බන්ධ කිරීමට අපි මෙන්න මේ කෙවෙනිය නැත්තම් මෙන්න මේ parallel port කියන එක අපි භාවිතා කරා ළමයි. දැන් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේක දැන් භාවිතෙන් ඉවත් වෙලා තියෙන ගොඩක් භාවිතා කරන හොරයි දැන් ඕවා. ඊළඟට මේක චුට්ටක් පල්ලෙහාට ගියාම ඔයාලට තව පේනවා මෙතන තියෙනවා තවත් USB line කිහිපයක්. මොකද පරිගණකයේ USB line කිහිපයක් එනවා. ඒතර මේ තියෙන USB line කිහිපයක්. හරි. ඊළඟට තියෙනවා මේක ඉදිරියෙන් තියෙනවා මෙන්න මෙතන ගහලා තිනවා මේකට කියනවා RJ45 කෙවෙනිය. එහෙම නැත්නම් පෝට් එක. RJ45 කියලා කියනවා.
අපි සාමාන්‍යයෙන් මේ RJ45 කියන එක භාවිතා කරන්නේ මොනවටද? Wi-Fi router එකේ cable එක. අන්න හරි. Wi-Fi router එක සම්බන්ධ කරලා දැන් සාමාන්‍යයෙන් පරිගණකයෙන් නම් අපේ සාමාන්‍යයෙන් අර hotspot නැත්නම් Wi-Fi line එක අහුවෙන්නේ නැහැ. Wi-Fi කියන එක පෙන්නන්නේ නැහැ. දැන් ඔයාලා මේ මගේ කම්පියුටර් නැත්නම් ලැප්ටොප් එකේ බලන්න ඔයාලට කම්පියුටර් එක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒකට ඔයාලට ළමයි දැන් මේ වගේ ඉන්ටර්නෙට් එකක් දෙන්න ඕන නම් ඔයාලට අර Wi-Fi adapter කියන පාවිච්චි කරනවා සාමාන්‍ය පරිගණක වලට. දැන් හැමෝටම මේක කරන්න විදියකුත් නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මෙතන තියෙන මේ RJ45 කියන කේබල් එකට සම්බන්ධ කරන ඔය RJ45 එක නැත්නම් network cable එක. අපි ඒකට network cable කියලා කියනවා. ගොඩක් වෙලාවට ඉස්සර නම් ආව කහ පාට වර්ණෙන් එන්නේ. දැන් නම් ඒක විවිධ වර්ණ වලින් එනවා. නිල් පාටින් එනවා, කළු පාටින් එනවා. දැන් නම් වර්ණ ගොඩකින් එනවා. හරි. එතකොට මේක අපි පාවිච්චි කරා ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලබා දීමට. එතකොට මේක එක පැත්තක් පරිගණකයේ බෝඩ් එකට සම්බන්ධ වෙන ඔතන පෝට් එකට අනිත් පැත්ත සම්බන්ධ වෙනවා Wi-Fi router එකට. ඊට අමතරව මෙතන තියෙනවා ළමයි වර්ණ තුනකින් පෝට් තුනක් තියෙනවා. අපි මේවට කියනවා ළමයි පොදුවේ HD audio කියලා කියන්නේ. HD audio. එතකොට මේ HD audio කියන එකෙත් වර්ග තුනක් හිටිනවා. මේ වර්ග තුන ගැන කතා කරොත් එකටම තියෙනවා රෝස පාටුරු වර්ණයක්. අපි ඒක භාවිතා කරන්නේ සාමාන්‍ය මයික් එක සම්බන්ධ කිරීමට. දැන් සාමාන්‍යයෙන් උතර කෙනෙක් කියනවා අර හෙඩ්සෙට් එක නැත්නම් ලොකු අර හෙඩ්ෆෝන් එක තියෙන. ඒව එකක් සම්බන්ධ වෙනවා නම් පරණ ඒවල මයික් කියන එකට මෙන්න මේ රෝස පාට එක සම්බන්ධ කරන්න ඕන. ඊළඟට අපි ශබ්දය පිටතට ගන්න ඕන නම් ඕකේ තියෙනවා කහ පාට කොටසක්. ඒක ගොඩක් වෙලාවට අවුට් කියලාත් ගහලා තියෙනවා. එහෙම නැත්නම් ඔඩියෝ අවුට් කියලාත් මේ විදිහට එනවා. ඒතර කොළ වර්ණයේ තියෙනවා නම් ගොඩක් වෙලාවට ස්පීකර්ස් වලට තමයි ඕක එන්නේ ශබ්දේ. පිටතට ගන්නනේ භාවිතා කරන්නේ. ඒතර ඕක ස්පීකර්ස් වලට අපි භාවිතා කරනවා. ඊට අමතරව තියෙනවා ළමයි ඔයාලට නිල් පාට රුරු කෙවෙනියක්. එහෙම නැත්නම් පෝට් එකක්. එතන මේකෙන් කරන්නේ ලයින් ඉන් එක. ඒ කියන්නේ අපි මේකට ලයින් මොකක් හරි දෙයක් ඇතුළත් කිරීමට, ශබ්දය ඇතුළත් කිරීමට වගේ භාවිතා කිරීමක් කරනවා. හරි. ප්‍රධාන වශයෙන් ওই ටික තියෙනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් මං ගාව තියෙන කම්පියුටර් එක බෑක් පැනල් එක සහ එතකොට ඒකට අදාළ වෙන ඒ බෑක් පැනල් එකට අදාළ වෙන කෙවෙනි කීපයක් මං ගාව තියෙනවා. එතකොට ඒවා සම්බන්ධ කරන විදිය දැන් මං ඔයාලට පෙන්නන්න යන්නේ. අපි දැන් බලමු. හරි. දැන් ඇහෙනවද මාව? හරි. දැන් ඔයාලට ළමයි පේනවද? මං දැන් මේ ඔයාලට පෙන්නලා තියෙනවා මෙන්න මෙතන. ඔයාලා බලන්න හේෂාන් ලක්ෂිත කියලා තියර ඊයේ ඔයාලට පෙන්නුවේ. අන්න ඒ account එකෙන් බලන්න. ඔයාලට පේනවද දැන් මේකේ මේ සාමාන්‍ය මේ පරිගණකයේ. මේ පරිගණකයක back panel එහෙම නැත්නම් පිටිපස්සේ තියෙන විදිය මේ තියෙන්නේ. ළමයිට පේනවද හැමෝටම? එනවා. හරි. මේකේ උඩින්ම තියෙනවා. මෙන්න මෙතනට. මේකට අපි සාමාන්‍යයෙන් සම්බන්ධ කරන ළමයි අපේ තියෙන power cable එක. power cable එක කිව්වොත් මෙන්න මෙහෙම. දැන් ඔයාලට මම power cable එකක් පෙන්නන්නම්. හරි. මෙන්න තියෙනවා ළමයි power cable එක. ඒතර ඔයාලා සාමාන්‍යයෙන් මේ පරිගණකේ කරන්ට් එක දෙන්න මෙන්න මේ වගේ cable එකක් පාවිච්චි කරනවා.
එතකොට ඔයාලා පරිගණකයේ කරන්ට් එක දෙන්න ඕන නම් මෙන්න මෙතනට. මෙන්න මෙතනට අපි මෙන්න මේ වයර් එක සම්බන්ධ කරන්න ඕන. හරි. ඔන්න තියෙනවා power cable කියන එක. ඔන්න දන්නේ නැති කෙනෙක් කියනවා නම් ඔන්න අද බලා ගන්න power cable. ඊළඟට අපි මේකේ කතා කරොත් ඊළඟට තියෙනවා ළමයි මෙන්න මෙතන තියෙන දම් පාට සහ දැන් ඔයාලට මම එක පෙන්නන්නම්. හරි. දැන් ඔයාලට පේනවද බලන්න හැමෝටම දම් පාට මේක ඉතින් දම් පාට සහ කොළ පාට උඩින්ම තියෙනවා. පැහැදිලිව පේනවනේ හැමෝටම. පේනවද ළමයි හැමෝටම? ඔව් සර් පේනවා. ඔව් සර්. මේකෙදි මෙතන ගොඩක් වෙලාවට ඔයාලට පහසුවෙන් හොයාගන්න පුළුවන්. කීබෝඩ් එකට කීබෝඩ් එකේ සලකුණක් ඇඳලා තියෙනවා. ඊළඟට මවුස් එකේදී මෙන්න මෙතන උඩින් තියෙන මවුස් එකේ සලකුණක් ඇඳලා තියෙනවා. එතකොට මෙන්න දැන් මං ගාව නම් මේ මොඩල් එකක් නෑ පෙන්නන්න. මේකෙදි මේක සම්බන්ධ කරන එක්තරා පැත්තක් තියෙනවා. අපිට මේක හැම පැත්තටම ගහන්න බෑ. සාමාන්‍ය කේබල් එක ගත්තොත් කේබල් එකේ පිහිටියම බලන්න. මේ වගේ පින් 8ක් තියෙනවා. පින් 6ක්. පින් 6ක් සහ මැද තියෙනවා කළු පාටින් ටිකක් කොටුවක් වගේ කොටසක්. ඒ තියෙන විදිහට මෙතනට සම්බන්ධ කරන්න ඕන. මේක සම්බන්ධ කරද්දිත් කෙලින්ම සම්බන්ධ කරන්න. සමහරක් අය දාලා මේක කරකවනවා. මේක බහින්නේ නැති හින්දා මේක අර හරියට යන්නේ නැත්නම් දෙපැත්තට කරකවනවා. කවදාවත් ඒ දේ නම් කරන්න එපා. දැන් මේක දන්නේ නැති කෙනෙක් මොකද මේ පළවෙනි පාර වගේ සම්බන්ධ කරන කෙනෙක් අනිවාර්යයෙන්ම කරකවනවා යාට දුන්නොත්. ඒතර යා කරකවලා ගහන්න එපා මේක. කෙලින්ම දැන් මෙහෙම පෝට් එක දුන්නොත් ඒක තියෙන පැත්ත බලන්න හරියටම ඒක නිකන් මෙහෙම තද කරන්න. තද කරපු ගමන් ඕක ඇතුළට යනවා. මෙහෙම දාලා මේ කරකු මෙහෙම ඇතුළට යවන්න එපා. ඒක වැරදි. ඒතර ඒකත් හරියට සම්බන්ධ කරගන්න ඕන. ඊළඟට ඔයාලට පේනවද ළමයි නිල් පාට. මෙන්න මෙතන තියෙනවා නිල් පාට කොටසක්. මේකට අපි කියනවා VGA. මොකක් කියලාද කියන්නේ? CGA. VGA. V අකුරයි G අකුරයි A අකුරයි. VGA කියලා කියනවා. එතන මේ VGA එක මෙන්න මෙතනට සම්බන්ධ වෙන ළමයි මෙන්න මේ වගේ කේබල් එකක්. මම දැන් ඔයාලට කේබල් එක පෙන්වන්නම්. අය මොනා කරන්නත් මේ කේබල් ගැන අඳුරගෙන ඉන්න බෑ. හાર્ඩ් දේවල් අනිත් දේවල් කරන්න කලින්. හරි. මෙන්න දැන් ඔයාලට පේන ඇති මෙන්න තියෙනවා ළමයි VGA කේබල් එකක්. පේනවද? ඔව් සර්. එකම වගේ කොටස් දෙකක් තියෙනවා. එතකොට ළමයි මෙන්න මේකේ මේ කොටස සම්බන්ධ වෙනවා පරිගණකයේ මෙන්න මෙතනට. පරිගණකයක බලන්න මේකෙත් මේ පැත්තක් තියෙන සම්බන්ධ වෙනමි. මේකේ බැලුවොත් ඔයාලට බැලුවමට පෙනෙයි. මේකේ තියෙනවා එක පැත්තක් පොඩ්ඩක් විශාල විදිහට තියෙනවා. අනිත් පැත්ත කුඩා විදිහට තියෙන්නේ. එතන මේකේ පිහිටීමත් බලන්න ඒ විදිහට තමයි ඔයාලට පෙන්눔 කරන්නේ. එතන මොකද කරන්නේ? මේකේ හරි පැත්ත බලන්න ඕන. හරි පැත්ත ගාලා මේ විදිහට තද කරන්න. මේක චුට්ටක් මෙහෙම තද කරාම ඕක ඇතුළට යනවා. ඊළඟට ඔයාලට තියෙන ළමයි මෙතන තියෙනවා දෙපැත්තෙන් කූරු දෙකක්. මේක හරියට සම්බන්ධ වුණා නම් මේ විදිහට කරකවන්න. මේක මෙන්න මෙතන තියෙන මේ කෑල්ල කරකවන්න. ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් සමහරක් අය නියනක් යූස් කරන්න පුළුවන් මෙතන තියෙනවා. ෆ්ලැට් නියනක් වගේ පාවිච්චි කරනවා. නැත්නම් මේක ඇඟිල්ලෙන් මේ විදිහට කරකවන්න. මේක හොඳටම තද වුණාට පස්සේ මේක ගැලවෙන්නේ නැහැ. ඒක හොඳට සම්බන්ධ වෙලා තියෙනවා. එතන මේකේ අනිත් පැත්ත ඔයාලා සාමාන්‍ය මොනිටරේට සම්බන්ධ කරනවා. මොනිටරේට. සංදර්ශකයේ හෙවත් මොනිටරේට මේකේ අනිත් කෙලවර සම්බන්ධ කරන්න ඕන යාලා. ඒකත් පැහැදිලිද? ඔව් සර්. හරි. ඊළඟට මේකත් එක්ක බලන්න දැන් ඔයාලට පේන ඇති ළමයි. මේ සමහරක් අය නම් මේක දැකලත් නැතුව ඇති. මෙතන තියෙනවා පේනවා සුදු වර්ණයෙන් සාමාන්‍යයෙන් නිකන් මේ VG එක වගේම තමයි මෙතන තියෙනවා තව කොටසක්. පේනවද? ඔව් සර්. මේකට අපි කියනවා ළමයි DVI කියලා. DVI. මේකත් වෙන්නේ අපේ වීඩියෝ දර්ශන බලා ගැනීමට. ඒ කියන්නේ මේ VG එක වගේම තමයි මෙතන කාර්යය වෙන්නේ. හැබැයි මේ VG එකට වඩා ළමයි මේ මොඩල් එකේ ක්වොලිටිය වැඩි. ගොඩක් ක්වොලිටිය හොඳට එනවා. ඒතර දැන් මේක ගොඩක් වෙලාවට අලුත් කම්පියුටර්ස් වලට භාවිතා වෙනවා. එතකොට මේ වගේ කනෙක්ටරේ තියෙන එකක් අපේ මොනිටරේ තියෙන්නත් ඕන. නැත්තම් සම්බන්ධ කරන්න බැරුව යනවා වලට. ඒතර DVI කියන එක මෙන්න මේ වගේම තමයි. ඒකත් නිකන් ළමයි
මේ VGA කේබල් එක තියෙන්නේ. මෙන්න මේ VGA කේබල් එක වගේම තමයි. ඒකේ සුදු පාටින් එනවා මෙන්න මේ හැඩයට හරියන මෙතනින් එන ඒ වගේ එකක්. හරිද? හරි. දැන් සාමාන්‍යයෙන් අපි මේ දෙක විතරයි භාවිතා කරන්නේ කම්පියුටර්ස් වලට. ඒ වුණාට මේකත් එක්ක තව අලුතෙන් ඇවිල්ලා තියෙන තව එකක්. කවුද දන්නේ ඒක? HDMI අන්න හරි. HDMI කියන මොකක්ද? HDMI කියන එක. එතකොට දැන් ගොඩක් වෙලාවට මේ කම්පියුටර්ස් වලට නම් HDMI කියන එකක් ළමයි එන්නේ නැහැ. සමහර කලුත් කම්පියුටර්ස් වල තියෙනවා. ගේමින් වල එහෙම සමහරක් කියලා හිටනවා. දැන් සාමාන්‍ය මේ වගේ මොඩල් වල නම් නැහැ. හැබැයි මේ HDMI කියන එකක් මොඩල් එකක් ගොඩක් වෙලාවට ළමයි එනවා ලැප් එකට. ඔයාලට මම ලැප් එක පෙන්නුවොත් ලැප් එකේ ඔයාලට එනවා HDMI කියන මොඩල් එක. දැන් ඔයාලට මෙහෙම පෙන්නුවොත් පේනේද? පේනවද? පැහැදිලි මදිද? පේනවා. මෙන්න මෙතන තියෙනවා HDMI කියන එක. මෙන්න මෙහෙම පෙන්නුවොත් මේ තියෙන. ඒකටම තියෙන HDMI කියන මොඩල් එක. ඒතර දැන් අලුත් නවීන පරිගණකවල මොනිටර්ස් වගේ සම්බන්ධ කරන්න මෙන්න මේ කේබල් එක සම්බන්ධ වෙනවා. එතකොට ළමයි ඔය HDMI එකට එන කේබල් එක මෙන්න මේ වගේ. හරි ළමයි. HDMI කියන එකට මෙන්න මේ වගේ කේබල් එකක් ළමයි එන්නේ. ඔයාලට පේන ඇති දැන් ඒක. ඒකෙත් බලන්න නිකන් අමුතුයි නේද මේ? අමුතු නිකන් දෙපැත්තෙන් කට් එකක් වගේ තියෙනවා මේ. ඔන්න තියෙනවා මේකට අපි කියනවා HDMI කෙවෙනිය. HDMI. ඒතර මේකත් ඔයාලා සාමාන්‍යයෙන් කනෙක්ට් කරද්දී මේකෙත් ළමයි සම්බන්ධ වෙන හරි පැත්තක් තියෙනවා. ඒතර තමයි ඔක හරියට සම්බන්ධ වෙන්නේ. හරි. ඒතර ඔයාලට පුළුවන් මේක මෙතනට සම්බන්ධ කරලා අනිත් පැත්ත එක්ක ඔයාලා ටීවී එකකට හරි මොනිටර් එකකට හරි සම්බන්ධ කරන්න පුළුවන්. පැහැදිලිද? ඔව් සර්. හරි. ඊට අමතරව පොඩි තව දෙයක් තියෙනවා ඔයාලට කියන්න. දැන් ඔයාලා දැන් මම මෙතන VGA කේබල් එක ගැන කතා කරානේ. එතකොට දැන් මේ VGA කේබල් එකෙත් ළමයි මෙන්න මේ වගේව ටයිප් දෙකකින් එනවා. මෙන්න මේකේ ටයිප් දෙකකින් එනවා මේ VGA කේබල්. දැන් මේ වගේ සිදුරු තියෙනවා නම් මෙන්න මේ වගේ සිදුරු තියෙනවා නම් අපි මේවට කියනවා ළමයි ෆීමේල් පෝට් එකක්. ෆීමේල් පෝට් කියලා කියන්නේ මේ වගේ සිදුරු තියෙනවා නම්. පැහැදිලිද? මම දැන් ඔයාලා ලං කරලා පෙන්නන්නම් මම. දැන් ඔයාලට පේනවනේ ඒකේ සිදුරු ගතියක් තියෙන්නේ. සිදුරු තියනවා නම් මේක ෆීමේල් පෝට් එකක්. එතන ඔය පෝට් එක මෙන්න මේ වගේ තියෙනවා නම් ඔය පෝට් එක ළමයි මෙන්න මේ වගේ කූරු තියෙනවා නම් අපි ඒවට කියනවා මේල් පෝට් එකක්. මොකක් කියලාද කියන්නේ? මේල් පෝට්. මේල් පෝට් එකක්. එතකොට දැන් ඔයාලා මේක දැනගන්නත් ඕන. දැන් හිතන්න සමහරක් කම්පියුටර්ස් වල මේ මේල් ෆීමේල් පෝට් මාරු වෙලා එනවා. සමහරක් ඒවල VGA එකට මේ මේල් පෝට් එක මෙතනට තියෙනවා. එතකොට ඒකට ගහන්න ඕන අනිත් කේබල් එක. එතකොට ඔයාලාගේ දැන් ගෙදර තියෙන පරිගණකයක මෙන්න මේක ගැන දැනගන්න ඕන ඔයාලා. හදිස්සි හරි මේ VGA කේබල් එක කැඩුණොත් ඔයාලා කඩේකට ගිහිල්ලා ඒක ඉල්ලන්න දැනගන්න ඕන. ඔයාලා දැන් සාමාන්‍යයෙන් normally දුන්නොත් මේ වගේ VGA කේබල් එකක් දෙන්නේ. කඩේට ගිහිල්ලා VGA කේබල් එකක් දෙන්න ගියොත් මේ එකක් දෙනවා. හැබැයි නිකමට හරි ඔයාලගේ මෙතන තියෙන්නේ මේල් පෝට් එකක් නම් මෙන්න මේක හරියනවද? නෑ සර්. එතකොට ඒක වැරදි. එතකොට ඒ නිසා ඔයාලා මෙතන තියෙන මේල් පෝට් එකද ෆීමේල් පෝට් එකද කියලා දැන් ඔයාලා අඳුර ගන්න පුළුවන්. සිදුරු තියෙනවා නම් ෆීමේල්, මෙයාගේ කූරු තියෙනවා නම් මේල්. අර පිරිමි සහ ගැහණු කියලා වගේ තමයි ඒක අර්ථ දක්වන්නේ. පැහැදිලිද? පැහැදිලි නේද? හරි. ඊළඟට දැන් ඕන් ඒ ටිකත් හරි. එතකොට මං VGA එක හරි DVI එක සහ HDMI කියන අපේ ග්‍රැෆික් නැත්තම් වීඩියෝ කොටසට එන කේබල් තුන මම කතා කරා. ඊළඟට මෙන්න මේකේ මෙතන තියෙනවා ළමයි මෙන්න මෙහෙම. දැන් ගොඩක් දෙනෙක්ට හොයාගන්න පුළුවන් පිටිපස්සෙන් ගහලා තියෙනවා USB. තියෙන්නේ. USB මෙන්න මේ විදිහට තියෙනවා. ඊට අමතරව ඉදිරියෙනු
අපි සාමාන්‍යයෙන් ඉස්සරහා ෆන් පැනල් එක කියලා කියන ඉස්සරහා පැත්තට. ෆන් පැනල් එකෙත් මේ වගේම USB ගහන්න ඔයාලට කොටස් කිහිපයක් එනවා. එතන දැන් ඔයාලට පේන ඇති මේකේ වර්ණය මොන වර්ණයෙන්ද තියෙන්නේ? මේ මොන වර්ණයෙන්ද තියෙන්නේ? කළු. කළු පාට වර්ණයකින් තියෙන්නේ. එතකොට මේ තියෙන සාමාන්‍ය කළු පාටින් තියෙනවා අපි කියන්නේ 2.0. සාමාන්‍ය කළු පාට තියෙනවා නම් 2.0 මොඩල් එක තමයි ඔය තියෙන්නේ. එතකොට ඊට අමතරව මේකට අපි සම්බන්ධ කරන ළමයි අපේ තියෙන මවුස් එක. මේ තියෙන ඔන්න දැන් මවුස් එකක් තියෙනවා normal මවුස් එකක්. එතකොට ඔයාලට පුළුවන් ළමයි මෙන්න මෙතනත් මේක සම්බන්ධ වෙන පැත්තක් තියෙනවා. මේකේ බලන්න මේක නම් හැමෝම දන්නවා. ඒ වුණාට කියලා දෙන්නත් එපේ. මෙන්න මේකේ මෙතන පේන ඇති ඔයාලට මේ පැත්තේ සුදු පාට තියෙනවා මේ පැත්තේ හිස්. එතකොට ඔයාලා බලන්න ඕන මේකේ සම්බන්ධ කරද්දි මේ කළු පාට මේ වගේම කෑල්ලක්. එතකොට ඒකත් එක්ක සංසන්දනය කරලා බලලා මෙන්න මේ විදිහට ඔක තද කරලා දාන්න ඕන. හරිද? හරි. ඔන්න දැන් USB 4 මේ තියෙන්නේ. මෙතන USB line 4ක් ළමයි තියෙන්නේ. මම LAN එක ගැන ඊළඟට කියන්නම්. මෙතන මෙන්න මේකේ මේ තියෙන USB 4. ඔය USB line එකත් එක තමයි මෙන්න මේ LAN කියන එක එන්නේ. මේකට අපි කියනවා local area network කියලා කියන්නේ. local area network LAN කියලා අපි හඳුන්වනවා මේක. ඒතර මේකෙත් LAN ඔය තියෙන ඉස්සරහට තියෙන networking පාඩමේදී LAN, WAN, MAN ඔය විදිහට කොටස් වර්ගයක් තියෙනවා. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. මේක සාමාන්‍යයෙන් අපි LAN local area network කියලා අපි හඳුන්වනවා. එතන මෙන්න මෙතනට තමයි ළමයි ඔයාලගේ router එකෙන් එන අර කේබල් එක සම්බන්ධ කරන්න ඕන. දැන් ඔයාලට මේ වගේ කේබල් එකක් මම පෙන්නන්නම්. දැන් මං ගාව තියෙන මේ වගේ කේබල් එකක්. දැන් මේක නම් ගොඩක් වෙලාට ඇවිල්ලා තියෙන්නේ කළු වර්ණයෙන් තමයි එන්නේ. ඔයාලට පේනවා ඇති. මේකේ තියෙනවා මෙන්න මේ වගේ පොඩි ප්ලාස්ටික් ක්ලිප් එකක්. මේ තියෙන්නේ. මෙන්න මේකෙත් ඔයාලා හරියටම බලන්න ඕන. මේක නිකන් මෙහෙම සම්බන්ධ කරලා බෑ. දැන් ඕක සම්බන්ධ වුණේ නැහැ. ඔයාලට මේක තද කරද්දි සද්දයක් එනවා. ඔන්න මම ආයෙ පාරක් ගලවන්නම්. ඔන්න බලන්න. ඒක ටක් ගාලා සද්දයක් එනවා. එතකොට තමයි මේක හරියටම සම්බන්ධ වෙන්නේ. මේකේ ශබ්දය ආවේ නැත්තම් එක්ක මෙතන කැඩලා. මෙන්න මෙතන ශබ්දය එන්නේ නැත්තම් මෙන්න මේක කැඩලා තියෙන්නේ. අනිවාර්යෙන් ටික් ගාන සද්දයක් එන්න ඕන. තද කරද්දි නිකන් තද කරන්න. ගලවද්දි ඔයාලා මෙන්න මෙතන මේ ප්ලාස්ටික් කෑල්ල මෙතනින් පේනවා. ඒක ගලවනවා නම් මෙන්න මෙතන මෙන්න මෙහෙම ඔබන්න ඕන. නැත්තම් මේක ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරලා තමයි මේක මේ විදිහට පස්සට අදින්න ඕන. කවුරුත් නිකන් මේක මෙහෙම ගහලා තියෙද්දි මෙහෙම හයියෙන් ඇදලා ගලවන්න එපා. අනිවාර්යයෙන්ම පෝට් එක ඩැමේජ් වෙනවා. එහෙම නැත්තම් කේබල් එක සවුත් වෙනවා. ඔයාලා ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔය ගොඩක් ළමයි කරන වැරදි ඒවා. මේක දාලා මෙහෙම හයියෙන් හොල්ලලා අදිනවා. ඇදපු ගමන් මොකද වෙන්නේ? මේ ඇතුලෙන් එක්කෝ නැහැම නැත්තම් මේ කේබල් එක සවුත් වෙනවා. මෙන්න මෙතන ඇඟිල්ලෙන් චුට්ටක් අද කරා. මෙන්න මේ විදිහට මෙහෙම පල්ලෙහාට ඇද්දා. මෙන්න මේ විදිහට අදින්න තියෙන්නේ. ඔය විදිහට ගැලවිලා එනවා. පැහැදිලිද? එතන දැන් ළමයි මෙන්න මේ වගේ එකක් ගොඩක් වෙලාවට කහ පාටින් ආවි ඉස්සර. මෙන්න මේකේ නෙට්වර්ක් නැත්තම් මේ අපේ RJ45 කේබල් එක මෙන්න මේක ආවේ ළමයි ඉස්සර කහ පාටින්. හැබැයි දැන් කළු පාටිනුත් වෙනවා මං ගාව නිල් පාටින් එන වයරුත් තියෙනවා. හරි. ඒතර මේක අපි අන්තර්ජාලය සම්බන්ධ කිරීම නැත්නම් Wi-Fi router එක කනෙක්ට් කිරීමට භාවිතා කරනවා. දැන් සමහරක් අය මේවා දැකලත් ඇති සමහරක් අය දැකලත් නැතුවේ. හරි. ඔන්න ඔය විදිහට ප්‍රධාන වශයෙන් ওই ටික තියෙනවා. හරි. ඊට අමතරව මේකෙදි තව මෙතනින් එනවා තව මම දැන් අර කිව්ව අර HD audio කියන කොටස් ටික එනවා. HD audio. මේක ගැන හැඳින්වීමක් දීලා අපි පොඩ්ඩක් මේ back panel එක කියලා මාතෘකාවක් දාලා මේ ටික ඇඳගමු. ඇඳගෙන ලියාගමු. නැත්තම් ඔයාලට අමතක වෙනවනේ. හරි. මේකෙදි මෙතනට අපි කියනවා ළමයි mic එක. ඔයාලට පේන ඇති mic කියලා ගහලා තියෙනවා. පේනවද?
මම හොඳ පැහැදිලිව පේනවා නේද දැන් ඔයාලට? ඔව් සර් පේනවා. මෙතන තියෙනවා මයික් කියන එක. මයික් එක. සාමාන්‍ය අර මං කිව්වේ හෙඩ්සෙට් එකේ. නැත්නම් ලොකු හෙඩ්ෆෝන් එකේ දෙනවා ඉස්සර එනවා කේබල් දෙකක්. එකක් එනවා මයික් එක රෝස පාට එක සම්බන්ධ කරන්න ඕන. රෝස පාට හෝ නැත්නම් නිකන් තැඹිලි පාටක් වගේ එන්නේ මේක. රෝස පාට හෝ තැඹිලි පාටක් වගේ. ඒක අනිවාර්යෙන් මෙතනට සම්බන්ධ කරන්න ඕන. ඊළඟට මේකෙන් එන ස්පීකර්ස් වලට දෙන්නේ මෙතන අවුට් කියන එකට. ඊට අමතරව මේ ඉන් කියන එකට වෙනම සම්බන්ධ වෙනවා සාමාන්‍යයෙන් අර ලයින් එකක් ඇතුළත් කිරීමට වගේ. ඒ වගේ දේවල් වලට භාවිතා කරන්න. ගොඩක් වෙලාවට මේක නම් ඔයාලා භාවිතා වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් මේ දෙකේ ඉන්නේ අලුතෙන් එන ඔය මේ කේබල් නැත්නම් මේ අලුතෙන් එන හෙඩ්සෙට් වල මේකේ මයික් එක සහ ස්පීකර්ස් එක දෙකම එකට එන්නේ. ඒතකොට මෙතනට විතරක් ගහපුවම ඇති. ඒකෙන් මේ දෙකම පාලනය වීම වෙනවා. අලුත් ඒවල. ඒකට ගෙවුවම මේ අර මයික් එක ඇහෙන්නේ නැහැ නේද? ඒ සමහරක් කියනවා අර දෙකම තනි ලයින් එකනේ තනි වයර් එක එනවා නේද? ඔය එහෙමත් වෙනවා. අන්න තනි වයර් එක එනවා නම් විතරයි මේකට සම්බන්ධ වෙන්නේ. වයර් දෙකම එනවා නම් මේ දෙකේ අර මයික් එක මෙතනට එන්න ඕන අනිත් එක මෙතනට එන්න ඕන. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ඔය මේ අපි කියන හෑන්ඩ් ෆ්‍රී කියලා. හෑන්ඩ් ෆ්‍රී එක ගෙවුවනම් මෙතනට වැඩ කරනවා. සාමාන්‍යයෙන් අපි නෝමල් පාවිච්චි කරන එක. අපි නෝමල් පාවිච්චි කරන මෙන්න මේ වගේ වань. අපි සාමාන්‍යයෙන් මේ වගේ පාවිච්චි කරනවා. ඒතර ඒ වගේ එකක් මෙතනට කෙලින්ම ඩිරෙක්ට්ලි සම්බන්ධ කරලා බලන්න ඒක වැඩ කරනවා. ඒකෙන් ඇහෙනවා. ඒ වගේම මේකේ අර මයික් එක වගේ කොටසක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට වැඩ කරනවා. මොකද අර මේකේ තනි සිංගල් ලයින් එකනේ ඉන්නේ. දෙකටම එකම එක එන්නේ. ඒ නිසා ගැටලුවක් නැහැ. අර වයර් දෙකේ එනවා නම් විතරක් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ අදාළ වර්ණ වලින් සම්බන්ධ කරන්න ඕන. වර්ණ මාරු කරොත් ඒත් වැඩ කරන්නේ නැහැ. මයික් එකට ඔව් සර් මයික් එකේ ඉන්පුට් එකේ වෙනස මොකක්ද? මයික් එකේ අවුට්පුට් එක වෙනස මොකක්ද? මේකේ වෙනස මෙහෙමයි වෙන්නේ ළමයා. මයික් කියන එකෙන් වෙන්නේ අපි අර ශබ්දය අපිට මයික් එක හරහා ශබ්දයක් ඒකට ඇතුළත් කිරීමන්නේ අපි භාවිතා කරන්නේ. ඒතර මේ කියන්නේ මයික් එක අපේ කටහඬ පරිගණකයට ලබා දෙන්න තමයි මෙතන පාවිච්චි කරන මයික් කියන එක. ඒතර අවුට් කියන එක මෙතනින් පාවිච්චි කරන්නේ අපි දැන් මේ අපි මේ කතා කරද්දී ඔයාලට ස්පීකර්ස් වලින් එළියට ඇහෙනව නේද? ළමයි? ඔව් සර්. ඔව්. හරි. එතකොට මේකෙන් එන්නේ ස්පීකර්ස් වලට එන්නේ. මේක හරහා එළියට දෙන ස්පීකර්ස් වලට. මොකද දැන් සමහරක් කම්පියුටර්ස් වලට නැත්තම් සිස්ටම් යුනිට් එකේ ස්පීකරයක් එන්නේ නැහැ ළමයි. එතකොට ඔයාලට ශබ්දය මේකෙන් ගන්න විදියක් නැහැ. ඒ නිසා ඔයාලා බාහිරින් සම්බන්ධ කරනවා ස්පීකර්ස්. සාමාන්‍ය රුපියල් 1000කට විතර තියෙනවනේ අර පොඩි නිකන් රවුන්ඩ් කෑලි දෙකක් එන ස්පීකර්ස් තියෙන නෝමල් ඒවා. ඔයාලා පාවිච්චි කරනව ඒවා. ඒ වගේ දෙයක් සම්බන්ධ කිරීමද අපි මේක පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ මේක ස්පීකර්ස් වලට ශබ්ද එළියට දෙන එක. අවුට් කියන එක. පැහැදිලිද? ඔව් සර්. හරි. ඒතර මේ ටික ප්‍රධාන වශයෙන් මෙහෙම තියෙනවා. හරි. ඊට අමතරව මම දැන් ඔයාලට තව චුට්ටක් පෙන්නන්නම් අර 3.0 බලන්න 3.0 එන අර නිල් පාට USB line එකන කේබල් එකක් පෙන්නන්න. දැන් ඔයාලට පේනවද මෙන්න මේක පේනවද? මේ USB එකක් තියෙනවා. USB කේබල් එක. එතකොට මේකේ වර්ණය මොන පාටද? නිල් පාට. නිල් පාටයි. එතකොට නිල් පාට වර්ණයෙන් එනවා නම් මොකද්ද එතකොට මේක? ඉන්පුට්. USB 3.0 3.0 කියලා කියන්නේ. ඔයාලා පොඩ්ඩක් ඔය shop වලට මොන හරි පරිගණක මේවා තියෙනවා මේ අලුතෙන් ඇවිල්ලා තියෙන pen drive තියෙන්නේ. අලුතෙන් ඇවිල්ලා තියෙන pen එක පොඩ්ඩක් අරන් බලන්න ඒකේ cover එක ගහලා තියෙනවා මේ නිල් පාටින් දීලා තියෙන. මේ නිල් පාටින් ඉන්නේවල බලන්න උඩින් ගහලා තියෙනවා USB 3.0 කියලා. ඒ කියන්නේ 3.0 කියලා ගහලා තියෙනවා. සර් සුදු පාටින් මොකද්ද? ඇතුළ සුදු පාටය. ඔය සුදු සහ කළු වර්ණයනේ අපි සාමාන්‍ය 2 වලින් 2.0 ඉස්සරහාවේ. ගොඩක් වෙලාවට කළු එක තමයි 2.0 කියලා පාවිච්චි කරන්නේ. සුදු එකත් ඒ දෙක තමයි යන්නේ. ගොඩක් ළමයි අලුතෙන් එන ඒවල මේ නිල් පාටින් ඉන්නේ. විශේෂයෙන් ගේමින් කම්පියුටර්ස්
සහ ඔය අපි හොඳ graphic design වලට වගේ හදන හොඳ i5 වගේ හොඳ computers වලට i3 i5 වල ගොඩක් වෙලාවට අලුත් ඒවා වල එන්නේ මෙන්න මේ නිල් පාට එක. ඊට අමතරව දැන් ඔය අලුතෙන් එන laptop එක නැත්නම් උකුළු පරිගණක කියන එක. laptop වලත් ගොඩක් වෙලාවට නිල් පාටින් තමයි දැන් ඉන්නේ අලුත් ඒවා වල. ඒකේ වෙන කෙනෙක් මෙහෙමයි සාමාන්‍යයෙන් අර මේ කළු වර්ණයත් එක්ක USB pen එකක් ගහලා දත්ත ගමන් කරන වේගයට වඩා මෙන්න මේකේ මේ නිල් වර්ණයේ තියෙන මෙන්න මේ වගේ 3.0 කියන එකේ දත්ත ගමන් කරන වේගය වැඩි. ඒකයි උතන තියෙන්නේ. හරිද ළමයි? ළමයි හරිද? හරි හරි. අපි පොඩ්ඩක් මේ බෑක් පැනල් එකේ මේවා ටික ඇඳගෙන අපි පොඩ්ඩක් නම් කරගමුද? නැත්තම් ඔයාලට ටික දවසක් යද්දි අමතක වෙනවා. හරි. දැන් ආයි කියලා දෙන්නත් කියලා තියෙන සමහරක් අය. හරි. දැන් මම ඔයාලට ස්ක්‍රීන් එක පෙන්නන්නම්. හරි. ඉන්න දැන් මම ඔයාලට හොඳ පින්තූරයක් පැහැදිලි පින්තූරයක් දෙන්නම්. හරි. මේක පේනවද ඔයාලට හොඳට? මේක හොඳයි නේ. මේක හොඳ පැහැදිලි පේනව නේද ළමයි? ඔව් සර් මේක එකටම ඇඳ ගන්න මෙන්න මේක. දැන් එකටම මාතෘකාව ලියා ගන්න මෙහෙම. පරිගණකයේ නැත්තම් computer back panel. computer back panel. computer back panel. මොකද අපි දැන් hardware side එකට එකටම යන්න කලින් එක පාර්ට් එකට යන්න බෑනේ. සාමාන්‍ය පරිගණකයක සම්බන්ධ කරන්න එළියෙන් සම්බන්ධ කරන ටික ඔයාලා දැනගන්නත් ඕන එකට. බාහිරින්. එතකොට මොකද අර පරිගණකයක් ඔයාලට කඩේකින් අරන් එනවා. අරන් ආවට පස්සේ සාමාන්‍ය කේබල් සම්බන්ධ කරන්න ගියම සමහරක් අයට ගැටලු වෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් එකටම මේ බාහිරින් අපිට සාමාන්‍ය එකටම සරලව අපිට කරගන්න පුළුවන් දේවල් ටික අපි කතා කරගන්න ඕන. හරි. computer back panel. එතන back panel කියලා දාලා එකටම ලියා ගන්න මෙන්න මෙතන. මේක ලියා ගමු. මෙන්න මේක ඇඳ ගන්න කියන පැත්ත. ඔක පොඩ්ඩක් මේ rotate වෙයි සමහර විට මෙන්න මේ අතර කෙලින් අතර ආව. මෙන්න මෙහෙම තමයි ඔක එන්නේ. එතකොට මේක ඇඳෙන්න ඕන ළමයි මෙන්න මේ විදියට. මෙන්න මේ පැත්තට තමයි ඇඳෙන්න ඕන. ඉක්මනට ඇඳගමු ඕක. ඕකට දාලා ලියන්න ළමයි ඉස්සරහින් PS2 කෙවෙනිය. එහෙම නැත්නම් පෝට් එක. මෙන්න මෙහෙම. ඕක ලියද්දි මේකට එන්න ඕන ළමයි PS පුටකින්ද PS2 මෙන්න මෙහෙම එන්න ඕන. PS2 port. හරිද? ඇඳගත්තද? ඔව් සර් අනිත් පැත්ත හරිද? ගයන් හරිද? නිරෝෂන් ඔයාලා හරිද ඇඳගත්තා නේ? මහේෂ් හරි සර් ඇඳගත්තා. හරි. ඒතර මේකෙදි ඒක යටතේ ලියමු මෙහෙම. පරිගණකයට කීබෝඩ් එක සහ මවුස් එක සම්බන්ධ කිරීමට පරිගණකයට
කීබෝඩ් එක සහ මවුස් එක සම්බන්ධ කිරීමට භාවිතා කරයි. පරිගණකයට මවුස් එක සහ කීබෝඩ් එක සම්බන්ධ කිරීමට භාවිතා කරයි. මෙහි දම් වර්ණය කීබෝඩ් එකටද මෙහි දම් වර්ණය කීබෝඩ් එකටද මෙහි දම් වර්ණය කීබෝඩ් එකටද කොළ වර්ණය මවුස් එකටද සම්බන්ධ වේ. මෙහි දම් වර්ණය කීබෝඩ් එකටද කොළ වර්ණය මවුස් එකටද සම්බන්ධ වේ. හරිද ළමයි? හරිනේ? ඒක හරිද? හරි සර්. හරි. ඊළඟට මම තව එකක් ඔයාලට පෙන්නන්නම්. ඒකෙදි මෙන්න මේකෙදි මෙන්න මේ තුනම මෙන්න මේ විදිහට ඇඳෙන්න ඕන. අපි එකින් එක සාමාන්‍යයෙන් තුනෙන්ම වෙන කාර්ය එකයි. ඊළඟට ලියා ගන්න PS2 කොම්බෝ පෝට් එකක් එනවද? මොනවාද? PS2 කොම්බෝ පෝට් එකක් එනවද? PS2 එකේ. ඔව් සර්. ඔව්. හරි. මේකෙදි ඊළඟට VGA ඊට පස්සේ HDMI DVI කියන මොඩල් තුන. VGA HDMI DVI. ඒතර මේ තුන බලා ගන්න ඕන මේ විදිහට අඳ ගන්න ඉක්මනට කටුවට වගේ අඳ ගන්න. ස්ක්‍රීන්ෂොට් ගන්න කට්ටිය ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න. ඔය VGA කියන එකට ළමයි අපි වීඩියෝ ග්‍රැෆික් අරේ කියලා කියනවා. මේකට අපි කියනවා වීඩියෝ ග්‍රැෆික් අරේ කියලා. වීඩියෝ ඊට පස්සේ නා ග්‍රැෆික්. ග්‍රැෆික් අරේ. අර ඕක තමයි කෙටියෙන් අපි VGA කියලා හඳුන්වන්නේ. ඊළඟට මේකේ මේ HDMI කියන එකට මෙහෙම ලියා ගන්න. high diffusion multimedia ඊට පස්සේ එන්න ඕන ඉන්ටර්ෆේස් කියලා. high division multimedia interface HDMI කියලා හඳුන්වනවා අපි. HDMI ඊළඟට මේ DVI කියන එක තමයි අපි මෙහෙම හඳුන්වනවා. DVI කියන එකට අපි digital visual interface කියලා කියනවා. digital visual interface. හරි.
ඔන්න විදිහට හදනවා. අපි මේ කෙටි නේ සාමාන්‍ය දිග නම් තමයි අපි මේ කෙටියෙන් හදන්නේ. VGA video graphic array. HDMI කියද්දි high definition multimedia interface. HDMI. ඊට පස්සේ DVI කියන එකේ digital visual interface. DVI. ඔන්න විදිහට තමයි මේ අපි කෙටියෙන් නම් හඳුන්වන්නේ. හරිද? මේ ටික ලියාගත්තද? ලියාගත්තා. හරි. එතන මේකේ ලියන්න මෙහෙම. සාමාන්‍යව දැන් මේ පොදුවේ තුනම වෙන්නේ එකම කාර්යය. ඒ නිසායි මම තුනම එකපාර දුන්නේ. එතන අපි ගොඩක් වෙලාවට ළමයි මේක පාවිච්චි කරන්නේ මොනිටරේට. කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන සංදර්ශකයට. සිස්ටම් යුනිට් එක හා සිස්ටම් යුනිට් එක සහ සිස්ටම් යුනිට් එක සහ මොනිටරේ සම්බන්ධ කිරීමට සිස්ටම් යුනිට් එක සහ මොනිටරේ සම්බන්ධ කිරීමට මෙම කෙවෙනි භාවිතා කරයි. මෙම කෙවෙනි කියන්නේ පෝට් කියන එක. මෙම කෙවෙනි භාවිතා කරයි. හරි. එතකොට දැන් මේ ටිකත් හරිනේ. එතකොට ඒකට එකට සම්බන්ධ වෙන කේබල් ටිකක් දැන් ඔයාලා දන්නවා. අපි මේකේ ඊළඟට යන් ඊළඟ කොටසට. සර් VGA කේබල් එකයි SVGA කේබල් එක අතර වෙනස මොකද්ද? මේකේ VG එක සහ SVGA කියලා SVGA කියලා පෝට් එක කියන්නේ කේබල් එකක් කියන්නේ. SVGA නේද? ඔව් සර්. එතකොට මේකෙත් එහෙම ලොකු මේකක් නෑ. පොඩ්ඩක් අර මේ දෙකම එකම වගේ තමයි එන්නේ. හැබැයි අරකේ මේ අර සුපර් VGA කියන එක තමයි ගොඩක් වෙලාවට මං හිතන්නේ අර SVGA කියලා කියන්නේ. ඒක මං හිතන්නේ ගොඩක් වෙලාවට අර කහ පාට වර්ණයත් එක්කනේ අමුතු මේකක් එන්නේ. ඒක අර පොඩ්ඩක් අර මේ චුට්ටක් අර මේ සාමාන්‍ය VG එකට වඩා පොඩ්ඩක් අර ග්‍රැෆිකලි පැත්ත පොඩ්ඩක් වැඩිපුර දෙනවා. ඒකයි තියෙන්නේ. දෙකම එක වගේ. පැහැදිලිද? ඔව් සර්. ඒ අර සුපර් කියන්නේ සාමාන්‍යයෙන් එනවනේ. ඒක අර අපි දැන් USB line උත් ගද්දි USB එකෙත් අර 2.0 ඇවිල්ලා තියෙන ඊළඟට 3.0 වගේ ඇවිල්ලා තියෙනවානේ. අන්න ඒ වගේ උක. හරි සර්. ලැප්ටොප් එකේ තියෙන බැටරි එකට පින් 12 හරි ඒ බැටරිය වෙනයි පවර් සප්ලයි එකේ ඒක වෙනයි. ලැප්ටොප් වල යන්නේ වෙනම සිස්ටම්. ඒක අපි වෙනම කතා කරනවා. අපි දැන් සාමාන්‍ය කතා කරන්නේ normally power supply එකේ තමයි ඔය AT ATX UATX කියලා අපි කතා කරේ. ඒතර මේකේ ඒක අර බැටරි සිස්ටම් එකක් නේ ඒකත් එක්ක වෙනම යන්නේ. මොනිටර්ස් දෙකක් දාද්දී ඕවට කනෙක්ට් කරනවා. ඔව්. සාමාන්‍ය මොනිටර්ස් දෙකක් වගේ සම්බන්ධ කරන්න අපිට පුළුවන්. ඒවට තව තියෙනවා මේ වෙනම තව ඇඩැප්ටර්ස් කියලා කොටස් දෙක තුනක් සම්බන්ධ කරලා එකට එකක් දෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දැන් මේ කෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක් මොනිටර් දෙකක් දාද්දි පාවිච්චි කරන්න පුළුවන්. ඔව් මොනිටර්ස් දෙකක් දාද්දි අපිට මෙහෙමයි. ගොඩක් වෙලාවට දැන් ලැප්ටොප් එකේ තියෙන මොනිටරය සහ ඔයාලට තව අමතර මොනිටරයක් සම්බන්ධ කරන්න ඕන නම් කියලා හිතන්නකෝ. මොනිටර්ස් දෙකක් වගේ. එහෙම නැත්නම් අර ගේමින් හරි නැත්නම් ඔය මේ ලයිව් ස්ට්‍රීම් කරන කට්ටිය එහෙම එයාලා ගොඩක් වෙලාවට මොනිටර්ස් දෙකක් වගේ පාවිච්චි කරනවා. ඒතර එයාලත් ඔය මොනිටර්ස් සම්බන්ධ කරද්දී මේ වගේ දෙක තුනක් සම්බන්ධ කරන්න පුළුවන් අපිට. ඒතර ඒකට වෙනම පෝට් එනවා. ඒ හරහා තමයි සම්බන්ධ කරන්නේ.
දැන් අපිට පුළුවන් දැන් මගෙත් මේ දැන් ලැප් එක තියෙනවා නම් ලැප් එකට මට සම්බන්ධ කරන්න පුළුවන් ඔහොමම ඩිස්ප්ලේ දෙකක් එන විදිහට. මට දැන් ඔයාලට පුළුවන් මේ පින්තූරය දැන් මම වැඩක් කරනවා නම් මට පුළුවන් මේ ඩිස්ප්ලේ දෙකක් සම්බන්ධ කරගන්න පුළුවන්. මම හිතන ගමන් මම ගෙදර තියෙන ෆ්ලැට් ටීවී එකට සම්බන්ධ කරනවා. එතකොට ටීවී එකට සම්බන්ධ කරද්දී මම මේ HDMI කියන මොඩල් එක පාවිච්චි කරනවා. එතකොට මට පුළුවන් ටීවී එකේ ඒ තියෙන මොනිටරේට වෙනම පින්තූරයක් දාලා එතන වෙන වැඩක් තියන්න පුළුවන්. එතකොට මට පුළුවන් ඒක දිහා බලාගෙන මට ටයිප් වැඩ කරන්න මට මෙතන වෙනම හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් මොනිටරයේ පින්තූරයක් ඕපන් කරලා මට පුළුවන් මෙතන වර්ඩ් එකේ වගේ ටයිප් කරන් යන්න. ඊට අමතරව තව වෙන වෙන දේවල් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් ඔයාලා දන්න ඇතිනේ graphic design හරි මොනවා ඒ වගේ දේ නැත්නම් සින්දුවක් ඒකේ play වෙන්න දාලා ඒ මොනිටරේ තියෙන කොටසේ අපිට මේ පැත්තේ වෙනම වැඩක් කරන්න පුළුවන්. එහා පැත්තේ ඔව් මොකද්ද? එක මේක ෂෙයා වෙන්නද දැන් අපි පළවෙනි මොනිටර් එකකින් මොකක් හරි කරොත් ඒ මණිකේනොත් මේ ඔව් එකම එක මොනිටර් එකම එක දෙන්නත් පුළුවන්. ඔයාලට ඒක ලයින් 4ක් විතර මං හිතන්නේ ඔව් 4ක් වගේ දෙනවා. ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. එකක් තියෙනවා සාමාන්‍ය වෙනම සම්බන්ධ කරද්දී තව මොනිටරයක් සම්බන්ධ කරද්දී මේ දැන් අපේ මේ තියෙන මොනිටරේම ඩුප්ලිකේට් එකක් විදියට අනිත් මොනිටරේ පෙන්වන්න පුළුවන් මේ පින්තූරෙම. අපිට පුළුවන් මේක ඩිස්ප්ලේ දෙකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. මේක එක විදිහක් අනිත් මොනිටරේ තව එකක් ප්ලේ මේ වැඩ කරන විදියට. එතකොට මවුස් එක මෙහෙම ඔයාලා මේ විදියට කෙරවලට අදන් ගියාට පස්සේ මෙතනින් පස්සේ ඊළඟ මොනිටරේට යන්නේ. අනිත් ඩිස්ප්ලේ එකට මෙතනින් මෙහෙම මේක පැන්න ගමන් මේ කෙලවරෙන් පැන්න ගමන් ඊළඟ මොනිටරේට යන්නේ ඕක. මං ඉදිරියදී පෙන්නන්නම්. එතකොට අපිට පුළුවන් මේ සාමාන්‍ය ඔරිජිනල් ඩිස්ප්ලේ එක ඕෆ් කරලා වෙනම මොනිටර් එකකට එක දෙන්නත් පුළුවන්. ඒ වගේ අපිට මේ chance 3-4ක් තියෙනවා. අපි අවශ්‍යතාවය මත මේ පාවිච්චි කරන්න පුළුවන් ඒක. සර් එහෙම ඇඟිලි තුනෙන් එකපාර කීපැඩ් එක පිහුවම යනවා. ඔව් ඒ තියෙනවා. ඇඟිලි දැන් සාමාන්‍ය සමහර කීබෝඩ් සෝරි ටච් පෑඩ් එකේ එහෙම එනවා ඔප්ෂන් එනවා. ඊට අමතරව ඔයාලට මේක පේනවද නම් පේනෙයිද දන්නේ නැහැ. ඔයාලට පේනවද මෙතන? ඇවිල්ලා තියෙන එක පේනවද? පේනවා. මේ තියෙන්නේ ඔය තියෙන්නේ. අපිට පුළුවන් මේ තියෙන්නේ PC screen only. ඒ කියන්නේ මේක විතරක් screen එක විතරක් දෙන්න. duplicate කියද්දි මේ මොනිටරේම තව එකකට දෙන්න. අර external කියද්දි අර මේකේ කොටසක් සහ තව එකක තව කොටසක්. ඊට අමතරව මෙතන තියෙනවා second screen only. ඒ කියන්නේ මේ තියෙන original එක off වෙලා අපේ දෙන වෙන මොනිටර් එකකට මේක ඩිස්ප්ලේ එක පෙන්වන්න පුළුවන්. ඒතර මේ වගේ දේවල් පාවිච්චි කරද්දී ළමයි ඔයාලා graphic සාමාන්‍ය අපි VGA drivers එක අනිවාර්යෙන් තියෙන්න ඕන. VGA drivers තියෙනවා නම් තමයි මේක සම්බන්ධ වෙන්නේ. දැන් ඒතර ඔයාලට මේකත් පැහැදිලිනේ. දැන් ඔයාලා අහුවේ ඕක. නේද? ඔව්. ඒතර මේ විදිහට අපිට පුළුවන් ඔක සම්බන්ධ කරගන්න. අනිවාර්යෙන් ග්‍රැෆික් කාඩ් එකක් තියන්න ඕනේද? graphic card එක මෙහෙමයි. සාමාන්‍යයෙන් on board එකේ එනවා graphic card එක සාමාන්‍ය පොඩි ගාණක් එනවා ගොඩක් වෙලාවට. on board කියන එකේ සාමාන්‍ය board එකේ එනවා. ඒතර ඒක තියෙන එක සහ RAM එකේ තියෙන ධාරිතාවය මත පොඩ්ඩක් ඒකේ අඩු වැඩි වීමක් වෙනවා. ඒතර ඒක මේකෙදි මේ සාමාන්‍යයෙන් ඔය මෙන්න මේ ඔප්ෂන් දැන් සාමාන්‍ය ලැප්ටොප් එක වගේ ලැප්ටොප් එකකගේ මේ ඔප්ෂන් වැඩ කරන්න ඔයාලා අනිවාර්යයෙන්ම drivers තියෙන එක අනිවාර්යෙන් එන්න ඕන. VGA drivers එක ඇතුළත් වුණොත් විතරයි මේවා වැඩ කරන්නේ. නැත්තම් ඔයාලට මේ විදිහට මේවා සම්බන්ධ කරන්න දෙන්නේ නැහැ. දැන් කෙනෙක් සමහරක් හිටාට මේක සම්බන්ධ කරලා බලන්න නැති හැබැයි ඩිස්ප්ලේ එක පෙන්වන්නේ නැහැ. ඩිස්ප්ලේ පෙන්වන්නේ නැත්තේ ඒ drivers එක නැති නිසා. ඒතර ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එක ගන්න. එක්කෙනෙක් අහලා තිනවා සර් VGA to HDMI කියනවාද? ඔව් කේබල් තියෙනවා. කන්වර්ටර් තියෙනවා. VGA to HDMI කියන ඒ කන්වර්ටර් තියෙනවා. ඒතර ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. සාමාන්‍යයෙන් කෙනෙක් ගාව VGA විතරක් තියෙනවා නම් දැන් හැබැයි දැන් මොනිටරේ සම්බන්ධ කරලා හිතන්න ලැප් එක අලුතෙන් එන ලැප් වල VGA කේබල් එකක් එනවද? දැන් කතා කරමු. දැන් මේක ගැන සම්පූර්ණ කතා කරනවා. ඒතර අලුතෙන් එන ලැප්ටොප් වලට VGA මොඩල් එක එන්නේ නැහැ. ඒක වෙනුවට HDMI කියන පෝට් එක එන්නේ. හැබැයි දැන් කෙනෙක් ගාව තියෙන්නේ VGA ඒ කෙවණිය තියෙන මොනිටරයක් තියෙනවා. අන්න ඒක දැන් ඕන එයාට ලැප්ටොප් එකට සම්බන්ධ කරන්න.
අන්න ඒ වගේ වෙලාවල් වලට ඔයාලට පුළුවන් VGA to HDMI කියන කේබල් පාවිච්චි කරන්න. කන්වර්ටර් කියන එක. මම ඕනනම් ඉන්ටර්නෙට් එකෙන් එක පෙන්නන්නම්. මේක තියෙනවා VGA to HDMI කියලා ගහලා බලන්න. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ ඒවා පෙන්නනවා. දැන් ගොඩක් වෙලාවට කඩවල ගන්න අමාරුයි. මෙන්න මේ වගේ කන්වර්ටර් එනවා. දැන් ඔයා ඇහුවේ මේක නේද තෙවිඳු. ඔව් සර්. මේ තියෙන මෙන්න මේ වගේ කන්වර්ටර් එනවා. එතකොට ඔයාලට තියෙන්නේ මේකේ එන HDMI එක ලැප් එකට සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපේ තියෙන VGA එක තියෙන VGA එක මේකට සම්බන්ධ කරලා අනිත් පැත්ත සම්බන්ධ කරනවා මොනිටර් එකට. මෙන්න මේ වගේ ඒවා තියෙනවා. ඇවිල්ලා තියෙන වෙළඳපොලේ තියෙනවා. ගොඩක් අයට මේ පැති වල නම් ගොඩක් හොයන්න අමාරුයි. අපේ පැති වල එහෙම නැහැ. වැඩි පාවිච්චි කරන්න නැති නිසා මේ පැති වලට ගියේ නැහැ. ඒතර මේ ප්‍රශ්නෙත් හරිනේ. HD VGA to HDMI තියෙනවා. HDMI to VGA ඒ විදියට දෙපැත්ත මාරු වෙන විදියට තියෙනවා. ඊට අමතරව මේකේ VGA එකෙත් අර VGA එකේ මේල් ෆීමේල් පෝට් දෙකකට සම්බන්ධ කරන විදිහක් තියෙනවා. හරිද? මේ ගැටලුවත් හරි නේද ළමයි? හරි. ඔන්න ඔය විදිහට ওই ටික වැඩේ වෙන්න ඕන. ඒතර දැන් අනිවාර්යෙන්ම මම අර අන්තිමට කතා කරේ VGA drivers එක පරිගණකයට අනිවාර්යෙන් ඇතුළත් කරලා තියෙන්න ඕන. එතකොට තමයි මේ සාමාන්‍ය ලැප් VGA ගැන කතා කරන නිසා පරිගණක වලගේ brightness අඩු වැඩි වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට දැන් ඒක මේ desktop model එකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය දැන් මම ඉස්සෙල්ලා පෙන්නුව පරිගණක තියෙන්නේ. ඒ වගේ ඒවල නම් ගොඩක් වෙලාවට monitor එකේ brightness අඩු වැඩි කරන්න ඔයාලට අවස්ථාව දෙනවා. ඒකේ brightness අඩු වැඩි කරන්න monitor එකෙන් දෙනවා. හැබැයි laptop වලදී සමහරක් වෙලාවට ඔයාලට උඩින් තියෙනව නේද ළමයි F කියලා බටන් වගේ F1 F2 F3 කියලා laptop keyboard එකේ තියෙනවා දැකලා තියෙනවද? ඔව් සර්. එතකොට ඒ වලදී ඔයාලා සමහරක් කියලා brightness අඩු වැඩි කිරීමේ දෙනවා. ශබ්දය අඩු වැඩි කරන්න තියෙනවා. වීඩියෝ අර මියුසික් ඒවා ප්ලේ කරන්න, ස්ටොප් කරන්න, මියුට් කරන්න ඔය හැමදේම තියෙනවා. හැබැයි ඔයාලා බලන්න පොඩ්ඩක් ඔයාලගේ මේ බටන් එක බුවාම brightness මෙන්න මේ විදිහට අඩු වැඩි වෙනවද? පේනවද? ඒ කම්පියුටර් වල නෑ නේද? කම්පියුටර් එක නෑ. සාමාන්‍ය ඩෙස්ක්ටොප් මොඩල් වලට එන්නේ නෑ. මේක ලැප්ටොප් මොඩල් වලට තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඩෙස්ක්ටොප් එකේ ඔයාලට ළමයි මොනිටර් එකේම තියෙනවා බටන් වගේ අපල්ලෙහින්. සර් මේ බටන් එක සර් කියන්නේ මොකද්ද? දැන් කිව්ව බටන් එක අය කියන්නේ. මේ අර brightness අඩු වැඩි කරන්නේවද? ඔව්. මේකේ මෙහෙම දෙයක් තියෙනවා ළමයි. මේකෙදී brightness අඩු වැඩි කරන එකේ බටන් වෙනස් වෙනවා එක එක මොඩල් වලට වෙද්දී. හරි. එක එක බ්‍රෑන්ඩ් වලදී පොඩ්ඩක් වෙනස් වෙනවා. සමහරක් ඒවා ළමයි F8 එකේ F9 එකේ තියෙනවා. සමහරක් ඒවා වල F2 එකේ F3 එකේ හිටිනවා. සමහරක් කම්පියුටර්ස් වල F6 X7 ඒ විදිහට ඔය ලැප්ටොප් වල බ්‍රෑන්ඩ් වෙනස් වෙද්දී පොඩ්ඩක් ඔය කීබෝඩ් වල brightness අඩු වැඩි කරන බටන් වෙනස් වෙනවා. මම දැන් ඔයාලට එහෙම උනොත් ටුට්ටක් පෙන්නන්නම්. මම පාවිච්චි කරන ලැප්ටොප් එකේ ඒ කීස් ටික මම පෙන්නන්නම් දැන්. හරි. දැන් ඔයාලා මාර ඉස්කල්ලා මේ ස්ක්‍රීන් එක පෙන්නුවේ. අන්න ඒ account එක ටුට්ටක් බලන්න. හරි. දැන් ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙන ඒවා ටික? මම මේ අතට හරවන්න. හරි. දැන් ඔයාලට මගේ එකේ තියෙන කීබෝඩ් එක පේනවද? ඔව් සර් පේනවා. එතකොට මේ කීබෝඩ් එක ඔයාලට පේන්නේ නැති මේ. මෙන්න මේ තියෙන brightness අඩු වැඩි කරන්න මට දීලා තියෙන මේ මේවට කියනවා function keys. මෙන්න මෙතනට F12 වලට එනකල් තියෙනවා මේවට කියනවා function key කියලා තියෙනවා. මේකේ directly මට නම් කෙලින්ම පුළුවන් මෙතන මේ අර function එකේ මෙතන තියෙන fn කියලා බටන් එකක් එනවා ළමයි. ගොඩක් වෙලාවට ඒකත් එක්ක use කරොත් තමයි මේක ඔයාලට පාවිච්චි කරන්න දෙන්නේ. සමහර කම්පියුටර්ස් වල නම් කෙලින්ම directly මේකේ brightness අඩු වැඩි කරන්න දෙනවා. දැන් ඔයාලට මම නිකන් පෙන්නුවොත් බලන්න. මේ දැන් මගේ එකේ brightness අඩු වැඩි කරන්න ඔයාලට දෙනවා chance එක. මම නිකන් ඔබන්නේ නෙමෙයි. දැන් ඔයාලට මේ බටන් එක පේන ඇති. මම වෙන බටන් එකකුත් ඔබන්නේ නැහැ මේ. අඩු වැඩි කරන්න මේක අපි පාවිච්චි කරනවා. සමහරක් අයට ඒක වැඩ කරන්නේ ළමයි මෙන්න මෙතන මේ function කියලා බටන් එකක් තියෙනවා.
ඒ බටන් එකත් එක්ක ප්‍රෙස් කරොත් තමයි මෙන්න මේ කීබෝඩ් එකේ මේවා ටික වැඩ කරන්න ගන්න. ඒක සමහර බ්‍රෑන්ඩ් වලට විතරයි ඒක ගැටලුව එන්නේ. පැහැදිලිද? තම තමන් ගාව කම්පියුටර්ස් ලැප්ටොප් තියෙනවා නම් පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන්. හරි. සර් brightness අඩු කරන්නේ ෆන්ක්ෂන් එකත් එක්ක F5. ඒ සමහර කම්පියුටර්ස් වල F5 එකට නම් ගොඩක් වෙලාවට එනවා හොරයි. F5 කියන එකට ගොඩක් එන්නේ refresh කියන එක. ඩෙස්ක්ටොප් එක refresh කිරීමට තමයි F5 කියන ෆන්ක්ෂන් එක ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ. ඒ සමහර කීබෝඩ් වලට එනවා brightness අඩු වැඩි කිරීම එනවා. මොකද්ද? මං ගාව තව ඩෙල් එකක් තිබ්බා. මං ඉන්නේ ඒක බලන්න. ඩෙල් එකේ තියෙන ළමයි F4K සහ F5 කියන එකේ තියෙන්නේ. F4 සහ F5 කියන එකේ තමයි ඒක දීලා තියෙන්නේ. brightness අඩු වැඩි කිරීම. ඒතර සමහරක් කීබෝඩ් වල නැත්නම් සමහරක් HP එහෙම නැත්නම් තව Asus වගේ බ්‍රෑන්ඩ් වල 8 එකටයි F9 එකටයි දීලා තියෙනවා. පොඩ්ඩක් බලන්න. එක එක බ්‍රෑන්ඩ් වෙනස් වෙද්දී ඔක වෙනස් වෙනවා. හරි. දැන් එතකොට ප්‍රධාන වශයෙන් අර ටික හරිනේ. හරි. එක ළඟ මොකක් හරි කම්පියුටර්ස් දෙයක් හරි මහරි කනෙක්ට් කරලා දිනවා. ඩබල් එනවා. හරි. දැන් ওই විදිහට ඔක අපිට පුළුවන් VGA කියන මොඩල් එකේ ওই ටික හරියට හදාගන්න පුළුවන්. දැන් මේ ටික තේරෙනවද? ඩෙස්ක්ටොප් එකේ මොනිටර් එකේ බටන් වලින් නේද brightness change කරන්නේ. ඔව්. ඩෙස්ක්ටොප් මොඩල් එක. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි කියන PC මොඩල් එක PC. එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් වල ඒකේ තියෙන මොනිටර් එකේ තියෙන ළමයි බටන් එකක් එනවා. brightness අඩු වැඩි කරන්න එතනින් පුළුවන්. හරිද නිපුන්? දැන් ගැටලුත් තියෙනවා. ඒවත් අපි නිරාකරණය කරලා ඉස්සරහට යමු. ප්‍රධාන වශයෙන් ওই ටික තියෙනවා. ඊළඟට දැන් අපි ඊළඟ කතා කරමු ඊළඟ පෝට් ටික. එතන මේකේ VGA පෝට් ඒ ටික හරි. ඊළඟට මේකේ ඇඳ ගන්න ඔයාලා මෙන්න මේ USB එක. USB එකක් මේක කළු පාටින් අඳින්න අනිත් එක ළමයි පොඩ්ඩක් නිල් පාටින් ඇඳ ගන්න. නිල් පාටි පොඩ්ඩක් මැද පාට කරන්න නැත්තම්. ඒකේ හැම මෙයා කරලා අපි පොදුවේ මේකට කියනවා ළමයි USB කියලා. පොදුවේ අපි මේවට කියනවා USB. USB කියලා කියනවා. ඕකේ දිග නම මෙහෙම කියන්නේ. දිග නමට අපි මෙහෙම කියනවා Universal Serial Bus in the මයික් වල හරියම දෙන්නම් ස්ටුඩන්ට්ස්. Serial USB කියන එකේ නම Universal Serial Bus. අපි USB කියන එක මේ විදිහට හඳුන්වනවා. හරිද ළමයි? ලියාගත්තද? හරිද? ළමයි ඇහෙන්නේ නැද්ද මාව? එහෙනම් හරි. සාමාන්‍යයෙන් දැන් කළු පාටින් එක ඇඳගත් එකට ඔයාලා දාන්න USB 2.0 කියලා. USB 2.0 කළු පාට එක. මේක ඔයාලා නිල් පාට කරගන්න කියලා මම කිව්වා මෙන්න මේ මැද. මේක නිල් පාට කරගන්න මෙන්න මේ ඒරියා එක.
මෙන්න මෙතන අර මැදට මේක නිල් පාටින් එන්න ඕන. මැද මෙන්න මේ කොටස නිල් පාටින් ඉන්න ඕන. එහෙම එනවා නම් මේකට අපි කියන USB 3.0. USB 3.0. සර් ඒ USB ගැන කිව්වසයි කියන්නේ USB ගැන කතා කරොත් මෙහෙම USB කියලා අපි එහෙම නැත්නම් Universal Serial Bus කියලා හඳුන්වනවා. ඒතර USB කියන එක ළමයි අපේ ගොඩක් වෙලාවට අලුතෙන් එන pen drive, එතකොට foldable hard disk, එතකොට printers, scanners, phone chargers, අන්න ඒ වගේ දේවල්, dongle, ඒ වගේ දේවල් සම්බන්ධ කිරීමට භාවිත කරනවා. තාම මම කියුන්නේ නැහැ keyboard සහ mouse කියන එකත් අන්න ඒ වගේ දේවල් සම්බන්ධ කිරීමට අපි USB කියන එක පාවිච්චි කරනවා. සර් ඔය වර්ග දෙක විතර තියෙන්නේ. ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් මේ දෙක තමයි අපි කතා කරන්නේ USB වලදී. හැබැයි මේ USB කියන එකේ තව type තියෙනවා. USB එක ගැන කතා කරලා USB එකේ mini USB ඔය විදිහට ඉදිරියේ තියෙනවා. සාමාන්‍යයෙන් අපි ෆෝන් එකේ තියෙන අර type C එක එහෙම. එහෙම නැත්නම් අපි පාවිච්චි කරන සාමාන්‍ය charger එකට ගහන කොටස් තියෙනව නේද? ඒකවත් USB වල mini model එකට එන්නේ. mini USB කියලා කියනවා. ඒව වෙනම වෙනවා. ඒතර ගොඩක් වෙලාවට පරිගණකයට සම්බන්ධ නැහැ ඒ ටික. ගොඩක් වෙලාවට ওই විදිහට තමයි එන්නේ. විතර USB වල තියෙනවා මේ එක තව ඉස්සරහට තියෙනවා. USB වල එනවා මේ අර printers වලට එන එක වෙනම තියෙනවා. විතර USB micro USB කියලා charging වලට එන ඒවා තියෙනවා. මම ඉස්සරහට ඒවා කියලා දෙන්නම්. විතර ඒ වලක් තියෙනවා USB එකේ දැන් අලුත් ඒවාට එනවා මොනවද? USB type C එක නේද එන්නේ දැන් අලුත් ෆෝන් වලට. ඔව් සර්. mini USB type C කියලා මොඩල් එකක් එනවා. ඒතර ඒව ගැන අපි ඉදිරියේදී කතා කරනවා. ඔන්න ඔය විදිහට සාමාන්‍ය ප්‍රධාන වශයෙන් මේ ටික තියෙනවා. හරි. ඊළඟට අපි මේකෙම ඊළඟ පෝට් එක කතා කරමු. මේකේ නිල් පාට එකත් හරිනේ. ඒ ටික හරි. ඊළඟට ඔයාලා පොඩ්ඩක් මෙන්න මේකේ අර මේ හරියට දෙන්න මම වලට තව කේබල් එකක් තියෙන ඒක ඇඳ ගන්න ඊළඟට. මෙන්න මෙතන තියෙනවා රෝස පාට එක. අපි මේක ඇඳේ නැහැ නේද? මේක ඇඳද අපි? අපි ඕක ගැන කතා කරේ නෑනේ. ලිව්වේ නෑනේ. ඕක ඇඳ ගන්නද? ළමයිට මම ඇහෙන්නේ නැද්ද? Yes, sir. එහෙනවනේ. හරි. ඕක ඇඳ කියලා ලියන්න parallel. එහෙම නැත්නම් අපි කියනවා සමාන්තරගත කියලා. parallel කියලා කියන එහෙම නැත්නම් සමාන්තරගත කියලා අපි හඳුන්වනවා. සමාන්තරගත. එතකොට මෙන්න මේ සමාන්තරගත කියන එක අපි ගොඩක් වෙලාවට ළමයි පාවිච්චි කරේ පරණාව printers වලට. printer එහෙම නැත්නම් මුද්‍රකය. ඒක ලියන්න printerය සම්බන්ධ කිරීමට භාවිතා කරයි. printerය සම්බන්ධ කිරීමට භාවිතා කරයි.
හරිද ළමයි? හරිද? හරි සර්. හරි. තොර ගොඩක් වෙලාට printers භාවිතා කිරීමේදී අපි භාවිතා කරා ඕක. ඊළඟ කෙවෙනි විදිහට මෙන්න මේක අඳගමු. මෙන්න මේක. මෙන්න මේ තියෙන විදිහට හඳගන්න එක කොටුව. මෙන්න මේක. අපි ඔකට ළමයි කියනවා RJ45 කියලා. RJ45. මේකට අපි කියනවා ළමයි RJ45. 45 කියන එක අපි කෙලින්ම RJ45 කියලා හඳුන්වනවා. ලියාගත්ත ළමයි RJ45 කියලා. එහෙම නැත්නම් ඕක ළමයි ඔයාලගේ පරිගණකයේ LAN එහෙම නැත්නම් LAN කියලා තමයි තියෙන්නේ. එතකොට මේ LAN කියන එකේදී ඔයාලා ලියන්න network කිරීම එහෙම නැත්නම් පරිගණකය අන්තර්ජාලය සඳහා සම්බන්ධ කිරීමට. අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට භාවිතා කරයි. අන්තර්ජාල සම්බන්ධ කිරීමට භාවිතා කරයි. අන්තර්ජාලයට භාවිතා කිරීම අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට භාවිතා කරයි. ඒක ලියාගත්තද? ඒක ලියාගත්ත නේද? ළමයිනේ හරිද? ඇහෙන්නේ නැද්ද? හරි. අනිවාර්යයෙන්. හරි. ඊළඟට මෙන්න මෙතන මෙන්න මේ ටික ලියා ගන්න. මෙන්න මේ තුනේ වර්ණ ඔයාලා පොඩ්ඩක් දැන් ලියන්න බැරි නම් මේ වර්ණේ චුට්ටක් වෙනම මාක් කරගන්න. වර්ණය වෙනම මාක් කරගෙන හදාගන්න. මෙන්න මේ තුනම අඳගන්න. මෙන්න මේ තුනම ඇඳ ගන්න ඕනේ ඔයාලා. හරි. මේකේ පළවෙනි එකට ලියන්න ළමයි mic MIC කෙටියෙන් කියනවා නම් mic MIC කියලා. මේක අපි කතා කරනවා mic MIC. මෙන්න මෙතන අපි මේක අපි පාවිච්චි කරන ළමයි ගොඩක් වෙලාවට ස්පීකර්ස් එහෙම නැත්නම් අපේ මේ ලයින් අවුට් එක
speakers එහෙම නැත්නම් line out කියලා අපි මෙන්න මේ කොළ පාට එක හඳුන්වනවා. මෙන්න මේක mic එක ඊළඟට මෙන්න මෙතන තියෙනවා in කියලා ඉන්නේ ඕක. in එක. එක්කෙනෙක් අහලා තියෙනවා පරිගණක ජාලගත කිරීම සඳහා RJ45 භාවිත කළ හැකියි. ඔව්. නෙට්වර්ක් කිරීම. එහෙම නැත්නම් පරිගණක ජාලකරණය කියලා කියනවා. නෙට්වර්ක් කිරීමේදීත් අපි ওই RJ45 එක පාවිච්චි කරනවා. ඒතර ඒකෙදිත් ওই පරිගණක කිහිපයක් එකිනෙකට සම්බන්ධ කිරීමටනේ. ඒතර ඒකට අපි සාමාන්‍යයෙන් මොඩම් එකක් නැත්නම් හබ් එකක් ඔය වගේ දෙයක් පාවිච්චි කරලා අපි පරිගණක කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරන්නේ. එහෙම නැත්නම් නෙට්වර්ක් කිරීමට භාවිතා කරන්නේ මේ RJ45 කියන කේබල් එක. අපි ඉස්සරහට කතා කරමු ගැන ඔය නෙට්වර්ක් පාඩම පොඩ්ඩක් තියෙනවා ඉදිරියේදී. බලමු ඒක. හරි. ප්‍රධාන වශයෙන් බෑක් පැනල් එකේ මෙන්න මේ ටික තියෙනවා. දැන් ඕනම කෙනෙක්ට තමන්ගේ කම්පියුටරේ සම්බන්ධ කරලා හදා ගන්න පුළුවන් දැන් පරිගණකයක් තියෙනවා නම්. ඒකේ පිටිපස්ස තියෙන සේරම ගලවලා සම්බන්ධ කරගන්න පුළුවන් ද හැමෝටම. දැන් අයිඩියා එකක් ආවද උඩට? ඔව්. අනිත් අය sir ඒ කියන්නේ දැන් හදාගන්න සාමාන්‍ය පරිගණක assemble කරගන්න. කියන්නේ කඩේකින් හරි ගෙනත් තිබ්බොත් ගෙදරින් ගෙනත් තිබ්බට පස්සේ keyboard එක mouse එක monitor එක speakers අතන system unit එකත් එක්ක ඒ තියෙන ටික සම්බන්ධ කරගන්න දැන් හැමෝටම පුළුවන්. sir ඔව්. sir අපි දැන් මේ කම්පියුටර් එකක් හැදුවම හා ඔව් කියන්න. sir මේ මම දැන් කම්පියුටර් එකක් හැදුවම ඒකට කේසින් එක අවශ්‍යම නැහැ නේ. කේසින් එකක්ද? ඔව් මෙහෙමයි. කේසින් එකක් තියෙන්න ඕන. කේසින් එක මතනේ අපි ඔය හැමදේම තියන් ඉන්නේ. කේසින් එක කියන්නේ ඔය වටේ තියෙන ඔය අර ඇලුමිනියම් නැත්නම් යකඩ වගේ ෆ්‍රේම් එකක් එන්නේ. ඒකට තමයි කේසින් එක කියලා කියන්නේ. ගොඩක් වෙලාවට ගොඩක් අය කේසින් එක පාවිච්චි කරේ. සාමාන්‍ය පරිගණකයේ කේසින් එකක් තියෙනවා. හැබැයි අර සමහරක් කඩියක් අර ගේමින් මොඩල් වලට වෙන වෙනම හදනවා. කේසින් එක නිකන් ඕපන් විදියට තියෙන්නේ. හරි. සාමාන්‍ය අනිවාර්යෙන් පරිගණකයක් තියෙනවා නම් ওই කේසින් එකක් තියෙන්න. කේසින් එකේ තමයි අපි සාමාන්‍යයෙන් ඔය හાર્ඩ් එක, එතකොට මදර් බෝඩ් එක, ඒ සියලුම දේවල් පවර් සප්ලයි එක හැමදේම අර එකම තැනට තියලා assemble කරලා නැත්නම් එක තැනක තියලා ඒකේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තමයි සේරම ටික රඳා පවත්වන්නේ. දැන් එහෙම තියෙද්දි ඔයාලට පුළුවන් ඒ සිස්ටම් යුනිට් එක පිටින්ම තව තැනකට ගෙනිහින්න. එතකොට දැන් ඔයා කියපු අදහසින් කේසින් එකක් අවශ්‍යම නැද්ද? කේසින් එකක් නැත්නම් මොකද වෙන්නේ? දූවිලි යනවා. එතකොට වෙන කෘමි සත්ත්ව යන්න පුළුවන්. එතකොට නේද ඉක්මනට සවුත් වෙනවා. එක් තැනක ඉඳන් තවත් තැනකට ගෙනියන්න ගියම කරදරයි. අන්න ඒ වගේ ගැටලු මතුවෙනවා. ඔයාලට මෙහෙමයි කේසින් එක නැතුව අර කම්පියුටර්ස් තියෙන මදර් බෝඩ් එක අනම්මනම් ඒ කොටස් ටික එකට සම්බන්ධ කරලා ඔන් කරලා බලන්න පුළුවන්. ඔන් වෙනවා එතකොට. හරිද උදුල? උදුල නේද? විදුලද උදුලද? හරි sir. කේසින් එකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. හරි. ඔන්න එතකොට ප්‍රධාන වශයෙන් බෑක් පැනල් එකේ ඔය ටික හරියම. හරි. අපි දැන් අපේ කේසින් එකේ සහ ඔය සිස්ටම් යුනිට් එකේ තියෙන අමතර කොටස් ටික සාමාන්‍ය බාහිරින් අපිට පේන ටික කතා කරලා ඉවර කරා. අපි දැන් ඊළඟට දැන් ඊයේ දවසේ නම් කොහොමත් මදර් බෝඩ් එතකොට පවර් සප්ලයි ඒ ටික කතා කරා අභ්‍යන්තරයේ තියෙන ඒවා ටික. අපි දැන් චුට්ටක් ඒකෙන් එහාට යන්න දැන් අපි දැන් සාමාන්‍ය ප්‍රධාන වශයෙන් මේ ඇතුලේ තියෙන කොටස් ටික අපි කතා කරමු. ඊළඟට ඔය කොටස් එකට එකක් එකිනෙක බෙදෙනවා. හાર્ඩ් ඩිස්ක් එක ගත්තොත් හાર્ඩ් ඩිස්ක් එකත් වර්ග කිහිපයකට බෙදෙනවා. වර්ග 3කට නැත්නම් 4ක් විතර තියෙනවා. මොඩියුල් 4කට විතර. ඒ වුණාට දැන් ප්‍රධාන වශයෙන් ඔයාලට කතා කරද්දි අපි නම් කතා කරන්නේ දෙකක් හෝ තුනක්. ඊට අමතරව තාලුතෙන් ඇවිල්ලා තියෙන එක ගැන කියනවා. හරි. ඊට අමතරව ඔව්
ඒ අකුරෙන් ඉන්නේ කවුද නම? නාම පොඩ්ඩක් දාන්න. sorry sir. ඒ අකුරෙන් ඒ අකුර විතරක් දාගෙන ඉන්නේ කවුද? හරි නම ආවා. ඔයාලා දැන් ඒව ගැන මේ අපි group එකට ඔයාලට වෙනම දෙනවා. හරි pay කරන ඒව ගැන ඔයාලට දැනුවත් කිරීම දානවා. account number ඒවා ටික group එකට එවනවා. ඒ හරහා අපි ඒ ටික මෙයා කරමු. හරි. එතකොට ප්‍රධාන වශයෙන් මේ ටික හරි ඊළඟට අපි දැන් යන් hard disk එක එතකොට අපේ තියෙන processors වර්ග ඒ ටිකත් කතා කරන ගමන් අපි පොඩ්ඩක් බලමු නිකන් පරිගණකයේ තියෙන සාමාන්‍ය ඊට අමතරව අපි චුට්ටක් යන දැන් මේක ඇතුළට යන්න කලින් සාමාන්‍ය මේ පරිගණකයේ ඔන් වෙලා තියෙන වෙලාවට තමන්ගේ පරිගණකයේ අපේ මේ පරිගණකයේ තියෙන මොඩල් එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ පරිගණකයේ මොකක්ද? එතකොට මේ පරිගණකයේ තියෙන RAM එක කොච්චරක් තියෙනවද? එතකොට මේකේ තියෙන Windows එක මොකක්ද? එතකොට මේකේ තියෙන අපේ තියෙන මේ සිස්ටම් එක කියන්නේ Windows එක මොකක්ද? ඒ ටික බලන්න පුළුවන්. බ්‍රෑන්ඩ් එක බලා ගන්න පුළුවන්. සරල ක්‍රමයක් තියෙනවා. ක්‍රම කිහිපයක් තියෙනවා. ඒතර ඔයාලට මම එකටම කියලා දෙනවා මෙහෙම. ඔයාලගේ තියෙනවා නේද පරිගණකයක් පාවිච්චි කරනවා නම් පරිගණකයේ ඔයාලට ඇතුළත කියන්නේ සාමාන්‍ය සිස්ටම් එක ඕපන් වෙලා තියෙන ලාට පරිගණකයේ තියෙන දේවල් බලා ගන්න පුළුවන් මෙහෙම. සරලවම ඔයාලා බලන්න ඔයාලගේ this PC කියලා අයිකන් එකක් තියෙනවා. එහෙම නැත්නම් Windows 7 වගේ තියෙන කෙනෙක්ගේ නම් my computer කියලා තියෙන්නේ. computer හෝ my computer කියලා තියෙන Windows 7 වගේ තියෙන කෙනෙක්ට. ඒතර ඔයාලා කරන්න ඕන ළමයි මෙන්න මේ icon එක මත right click කරන්න ඕන. right click කරලා මෙතන properties කියලා යන්න ඕන. properties වලට ගියාට පස්සේ ළමයි මේ වගේ setting එකක් හෝ නැත්නම් වෙනම කොටසක් open වෙලා පෙන්නනවා about කියලා. දැන් ඔයාලට මේක පේනවද හැමෝටම? පේනවා. හරි. මේකෙදි ඔයාලට පේන ඇති මෙතන තියෙනවා මේ device specification කියලා වෙනම තියෙනවා. ඊළඟට මෙතන තියෙන Windows එකේ තියෙනවා කොටස් ටික. ඒතර මේකෙදි sorry මේකේ තියෙනවා අපි බලන්න දැන් ඔයාලට මේකේ device name කියලා මේක දැන් මෙතන වැටලා තියෙන desktop model කියලා වැටලා තියෙනවා. එතන මේකේ processor එක කියලා එකක් තියෙනවා. මේ තියෙන processor එහෙම නැත්නම් CPU කියන එක. CPU එහෙම නැත්නම් processor. එතන මේ processor එක ඔයාලට පේනවා ඇති. මේකෙදි මේ processor එක කියන එකේ ඔයාලට පේනවා ඇති Intel Core i3 කියලා අපි මේක හඳුන්වනවා. Intel Core i3 කියලා අපි මේක හඳුන්වනවා. මේ තියෙන processor එක. අනිත් computers ඒක මට පොඩ්ඩක් WhatsApp දාන්න දරණිය ගලනේ ඔයා මට WhatsApp එකට දාන්න ඒකේ තියෙන errors ටික ඒව ටික කතා කරමු. හරි. ඊට පස්සේ මේකේ ළමයි දැන් ඔයාලට පේනද මෙතන තියෙන Intel Core i3 කියලා හඳුන්වනවා. ඊළඟට මෙතන තියෙනවා තව මේ අංක වගයක් දීලා තියෙනවා. මෙතන අංක වගයක් දීලා තියෙනවා. ඊට අමතරව මෙතන CPU කියලා මෙන්න මෙතනින් ස්පීඩ් එකක් දීලා තියෙනවා. GHz වලින් ස්පීඩ් එකක් දීලා තියෙනවා. එතන මේක ගැන කතා කරද්දී අපේ මේ සාමාන්‍ය processor එකක් හොයාගන්න වලට මෙහෙමයි. මේක දැන් මොඩල් එක දැන් මගේගේ i3 කියලා. ඔයාලා දන්න තව processor වර්ග මොනවද? i7 එක. i5 i3 එක තියෙන i5 එක තියෙන i7 i9 එක. ඊට අමතරව ඔයාලා අහලා තියෙනවද dual core to do Pentium 1 2 3 4 ඊට පස්සේ Pentium D කියලා Celeron කියන ඒවා. ඒ වගේ එක එක වර්ගයේ processors තියෙනවා. ඒකට තම තමන්ගේ පරිගණක වේලේ තියෙන ඒවල මොනවද තියෙන්නේ කියලා ඔයාලා බලන්න ඕන. තමන්ගේ පරිගණකයක් තියෙනවා ඒකේ තියෙන processor එක මොකක්ද කියලා. ඊට අමතරව මේ processor එකත් එක්කම අංකයක් දීලා තියෙනවා පේනවද මෙතන? අංක 5ක් මේකේ නම් තියෙනවා. එතන මෙතන අංකයක් ඔයාලට දීලා තියෙනවා.
අපිට ළමයි මෙන්න මේ අංකය භාවිතා කරලා ඔයාලට පුළුවන් තමන්ගේ පරිගණකයේ දෙන ප්‍රොසෙසරේ ජෙනරේෂන් එක හොයාගන්න. ජෙනරේෂන් එක. එතකොට මේ ජෙනරේෂන් එක ඔයාලා හොයාගද්දි මෙහෙම. ඔයාලා ගොඩක් වෙලාවට භාවිතා කරද්දි ඔයාලා බලන්න මෙන්න මෙතන අග ඉඳලා මේ අකුරත් එක්ක ඔයාලා ඉලක්කම් තව 3ක් ගණන් කරන්න. අකුර සමග ඉලක්කම් 3ක්. එතන මේ ටික ඉවත් කරාට පස්සේ ඔයාලට අගයක් ඉතුරු වෙනවනේ. ඒ අගය කීයද? ඉතුරු වුණ අගය කීයද? 200. මෙතන නෑ මේකේ u අකුරත් එක්ක 10. මෙන්න මේ මට්ටම් යන්නට පස්සේ ඉතුරු වෙන්නේ 10. එතකොට මේකේ 10 නම් මොන ජෙනරේෂන් එකක්ද එතකොට? 10 එකක්. එතකොට මේක 10 gen කියලා ඔයාලට කියන්න පුළුවන්. ඊළඟට ඔයාලට සාමාන්‍ය 11000 ගණනක් වගේ තිබ්බනම් 11000 ගණනක් කියලා හිතන්නකෝ. 11000 ගණනක් මේ විදිහට තියෙනවා. සරලව. එතකොට මේක මොන ජෙනරේෂන් එකක්ද? 11 gen එකක්. එතකොට හිතන්න දැන් මෙතන ඉලක්කම් 4. මේ විදිහට 2300 වගේ තිබ්බොත් second gen. second gen එක. එතකොට මෙතන තියෙන මේ ඉතුරු ටික අයින් කරනවා. second gen. එතකොට ඔයාලට පුළුවන් මේ මෙන්න මේ නම්බර් එක භාවිතා කරලා ඔයාලට පුළුවන් මේකේ ජෙනරේෂන් එක හොයාගන්න. එතකොට තමන්ගේ පරිගණකයේ ජෙනරේෂන් එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ප්‍රොසෙසරේ හරි ඊළඟට ජෙනරේෂන් එක හරි. ඊළඟට මේකේ තියෙන ළමයි මේ CPU කියලා ඇට් එකත් එක්ක යම්කිසි ඉලක්කමක් එක GHz කියලා පෙන්නලා තියෙනවා. එතකොට මේ තියෙන ළමයි ප්‍රොසෙසරේ ස්පීඩ් එක. සාමාන්‍ය ප්‍රොසෙසරේ තියෙන ස්පීඩ් එක තමයි මේ පෙන්නන්නේ. එතකොට මේ ස්පීඩ් එක ගැන කතා කරොත් ඔයාලා බලන්න ඔයාලගේ කම්පියුටරේ ස්පීඩ් එක කොහොමද කියලා. සමහරක් කළා 3 point වගේත් ඇති. එතකොට 2.1 ওই විදිහට තියෙනවා. So 8GB. මොකද්ද? ඇහුන්නේ නැහැ. මට කීප එක පැහැදිලි නැහැ. ඊළඟට දැන් මේක ගැන කතා කරමු එකටම. එතකොට මෙතන තියෙන ස්පීඩ් එක අපිට මේක කතා කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට තියෙන මෙන්න මෙතන තියෙන RAM කියන එක. random access memory. ඊ ඔයාලට වෙන RAM card එක. මම ඔයාලට RAM එකේ අර laptop එකේ සහ අපේ මේ desktop එකේ න මම RAM වර්ග දෙකම පෙන්වුවා ඊයේ. මතකයි නේද? එතකොට මේකේ තියෙන RAM එක. ඔය RAM එකේ ධාරිතාවය අපිට මෙතනින් බලා ගන්නත් පුළුවන්. මොකද අර කෙනෙක්ට දැන් හිතන්න දැන් කඩින්ම අලුතෙන් ගේනවා. අලුතෙන් ගෙනාවට පස්සේ ඔයාලට මොකද අර වොරන්ටි තියෙනවා නම් ඔයාලට ඇතුළ ගලවලා බලන්න බෑනේ. ගලවලා බලන්න බැරි අවස්ථාවලදී ඔයාලට මේ විදිහට තමයි ඔයාලගේ තියෙන RAM එක බලන්න පුළුවන්. ඊට අමතරව තව තියෙනවා අපේ මේ boot නැත්නම් අපේ BIOS එක නේ. එතන තියෙනවා boot menu එකකින් අර BIOS කියලා එකක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් පරිගණකයේ තියෙන අනිකුත් දේවල් බලන්නත් පුළුවන්. එතනවත් පුළුවන්. ඒතර සරලවම බලන්න පුළුවන් තැනක් තමයි මෙන්න මෙතන මේ RAM කියන මෙන්න මෙතන. එතන මේකේ තියෙන RAM එක 4GB එකක් තියෙනවා. එතන ඔයාලගේ තියෙන්න පුළුවන් 2GB තියෙන්න පුළුවන්. එතකොට තව තියෙන්න පුළුවන් 8GB 16GB 32GB. තමන්ගේ පරිගණකයේ මත ඕක වෙනස් වෙනවා. දැන් බැලුවද මෙතන ඉන්න කට්ටිය බැලුවද තමන්ගේ කම්පියුටර් එහෙම බලන ගමන් දින්නේ? ඔව් සර්. ඔයාලා කොහොමද තියෙන්නේ දැන්? සර් මගේ 12GB. 12 තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ සමනක 8 එකයි 4 එකකුයි ගහලා ඇති. එහෙම නැත්නම් 4 එකෙන් 3ක් තියෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ කරලා තියෙන්නේ දන්නේ නැද්ද? දන්නේ. ඊළඟට තව අනිත් අය තව කවුද බැලුවේ? දැන් මේ මාත් මගේ 8GB. 8GB කියලා තියෙනවා. එහෙනම් ඔයාගේ කෙලින්ම 8GB එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් 4 එකක් තියෙනවා. 4 දෙකක් තියෙන්න පුළුවන්. ඊළඟට ගයන් ඔයත් බැලුවද? ඔව් සර් මගේ 8GB තියෙන්නේ. 8GB 4GB දෙකක්. අන්න 4GB දෙකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම තනි 8GB එකක් තියෙනවා. දැන් එතකොට ඕන RAM එක කට්ටිය බැලුවා. මාත් එක්ක මේ වගේ දේවල් බලමු. ඒතකොට ලේසි. ඊළඟට මෙතන නම් මේවා ටික ලොකුවට වලට වැදගත් වෙන්නේ නැහැ. හැබැයි ඊළඟට වැදගත් වෙන කොටසක් තමයි මෙන්න මේ සිස්ටම් ටයිප් එක ගැන කතා කරමු. දැන් ඊයේ එක්කෙනෙක්ට මතුණා නේද 64 bit එක සහ 32 bit කියන එක ගැටලුවක්. කාටද ඒ ආවේ ප්‍රශ්නේ? මට සර්.
එතන මේකේ මේ සිස්ටම් ටයිප් එකත් අපි ළමයි තීරණය කරනවා ගොඩක් වෙලාවට මෙන්න මෙතන RAM එක තියෙන RAM එක ප්‍රමාණය මත අපි දැන් එහෙම තමයි ගොඩක් වෙලාවට අපි තීරණය කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට ළමයි මේකේ 2GB හෝ ඊට අඩු නම් අපි මෙතනට ගන්නේ 32 bit කියන එක. 32 bit. එහෙම නැත්නම් 32යි bit කියලා එන්නේ. එතකොට ළමයි 32යි bit කියන එක මෙන්න මේ විදිහට තියෙනවා. දැන් සමහරක් අයගෙන නම් ළමයි 32යි ඊට පස්සේ කෙටි ඉරක් ගහලා මේ විදිහට bit කියලා තියෙනවා. එහෙම නැත්නම් තවත් කම්පියුටර්ස් වල බලන්න 86 කියලා මෙන්න මෙයාගේ වැඩි කිරීමක් ওই විදිහට තියෙනවා. එතකොට මේ දෙකෙන්ම කියන්නේ 32 bit කියලා. පැහැදිලිද? පොඩ්ඩක් ඉන්න. එක්කෙනෙක්ට ප්‍රශ්නයක් කියලා තියෙනවා. RAM එකක් දානකොට software වෙනස් කරන්න ඕනේද? නැත්නම් අපි අලුතෙන් RAM එකක් කරන් කනෙක්ට් කරාම හරියද? මෙහෙම. RAM එකක් අලුතෙන් දැම්මා කියලා software මාරු කරන්න අවශ්‍ය නැහැ. RAM එකෙන් වෙන්නේ පොඩ්ඩක් අර පරිගණකයේ තියෙන ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි වීමක් වෙන්නේ. දැන් ඔයාගේ 32 bit තියෙන වෙලාව 32 bit කියන මේ OS එකේ මේකේ 32 bit කියන type එක තියෙනවා නම් ඔයා දැන් හිතන්න තව ඔයාගේ 4GB RAM එකක් ඔය ගහනවා නම් එහෙම නැත්නම් 2GB RAM එකක් තව අමතර ගහනවා නම් එහෙම ගහුවා කියලා මේක අර එකපාරට වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඒතර software එකක් වෙනස් කිරීම අනිවාර්යයෙන්ම නෑ මේ RAM එක වෙනස් කරා කියලා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට කෙලින්ම මේ Windows තියෙද්දිම ඔයාලට තියෙන RAM එකක් ගෙනලා ගහන්න තියෙන්නේ. ගැව්වාම අලුතෙන් කම්පියුටර් නැත්නම් ඩෙස්ක්ටොප් එකක් වගේ නම් T ගාන සද්දයක් එක්ක අලුතෙන්ම ආයි ගහලා මෙයා කරද්දී ඔන් කරද්දී ඒ වගේ සද්දයක් එක්ක පරිගණකයේ සාමාන්‍ය විදිහට ඔන් වෙන්න ගන්නවා. හරි. දැන් මේකේ මේ සිස්ටම් ටයිප් එක ගැන කතා කරද්දී මෙතන කිව්වම 32 bit එක සහ මෙන්න මේ විදිහට 86 by නැත්නම් වැඩි කිරීම කියලා තියෙනවා. මේ තියෙන 32යි කියන එක. එතන මේ වගේම 64 bit එක තියෙනවා. 64 bit එක. එතන ගොඩක් වෙලාවට මේක ළමයි දැන් මේක මේ 86 නැත්නම් මේක මේ අතර තියෙන්නත් පුළුවන්. දැන් මම මෙතනට ගත්තොත් සමහරක් ඒවා මෙන්න මේ විදිහට තියෙනවා. වැඩි කිරීම 86 කියලා මෙහෙම එනවා. ඊට අමතරව මෙන්න මේක වැඩි කිරීම 62 මෙන්න මේ විදිහට sorry මේ 64 කියලා එනවා. එතකොට සිස්ටම් ටයිප් දෙක මෙන්න මේ විදිහට තමයි පරිගණකයේ පෙන්눔 කරන්නේ. සර් ඔව්. සර් මේ ඔය 32 bit එක into 86 වෙන්නේ කොහමද? මෙතන මේ 86 කියලා හදිලා තියෙනද? ඒක යාලා දීලා තියෙන විදිහක් ඒක. ඒක ඩිරෙක්ට්ලි එන එකක්. ඒ කියන්නේ කෙලින්ම ඕක යාලා දීලා තියෙන එකක්. ඒතර ඒක අර මේ විදිහටම මේක අර්ථ දක්වනවා 86 කියන එක. නැත්නම් 86 කියලා යාලා ඒක අර්ථ දක්වනවා. ඒක යාලා දීලා තියෙන එකක්. හරිද? සාමාන්‍ය සිස්ටම් එකේම යාලා ඒක දීලා තියෙන හොම. 132 bit තියෙන එකක් පෙන්වන්නම්. ඒතකොට ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක යාලා දීලා තියෙන විදිය. ඒ වගේම Windows install කිරීමේදී ඔයාලට තෝරගන්න ඉන්නේ මෙන්න මේ type වලින් එන්නේ. 86 සහ 64 කියන ওই type දෙක තමයි පෙන්වන්නේ. Windows එක අලුතෙන් දානවා නම් install කිරීමේදී. ඕකේ තියෙන නිපුන් වාගේ 3 එන්නේ third එක. ඊට අමතරව මොකද්ද මේ මොඩල් එක? නිපුන් i මොඩල් එකක් තියෙන නිපුන් මැසේජ් එකක් දාන්න මට. i මොඩල් එකක් තියෙන i3 හරි මොන හරිද? එහෙම නැත්නම් Ryzen හරි මොන හරි මොඩල් එකක්ද? i3 නේ. ඒක third එකට වැටෙන්නේ. මේ විදිහට සමහරක third generation වලට තමයි වැටෙන්නේ. ඉලක්කම් 4ක් තියෙන. හරි. ප්‍රධාන වශයෙන් මෙන්න මේ ටික තමයි තියෙනවා. RAM එකක් දාද්දි ඒකේ වර්ගයේ ප්‍රශ්නයක් වෙන්නේ. බෑ. DDR1 තියෙන එකට ළමයි DDR3 ගහන්න බෑ.
එතකොට ඔයාලට බෝඩ් එක මාරු කරන්න වෙනවා. සේරම. DDR1 තියෙනවා නම් DDR1 ම තමයි. DDR2 තියෙනවා නම් 2 එක. DDR3 තියෙනවා නම් 3 එක ගහන්න වෙනවා. එතකොට බෝඩ් එකේදී මොකද ඔයාලට මම අර ඊයේ වෙන්නුවා RAM එක. දැන් ඔයාලට ප්‍රශ්න තියෙන්නේ මේ. එතකොට මේ RAM එක ගැන කතා කරද්දී ඔයාලට මතක ඇති ඒකේ කට්ටයක් පෙන්වුවා නේද මම? මම කට් එකක් පෙන්වුවා නේද ඔයාලට RAM එකේ? එතකොට ඒ RAM එක එතකොට ඒ කට්ට එකට එක වෙනස්. එකින් එක වෙනස් වෙනවා. එතකොට ඒ නිසා සාමාන්‍ය DDR1 තියෙන කම්පියුටර් එකට DDR3 ගහන්න බෑ. 1 නම් 1 විතරයි. 2 නම් 2, 3 නම් 3. ඊළඟට තව ප්‍රශ්නයක් කියලා තියෙනවා. ප්‍රොසෙසර් එක වෙනස් කරොත් අපේ data ප්‍රොසෙසර් එකට සේව් වෙනවද කියලා අහලා තියෙනවා. නෑ. අපේ data ටික සේව් වෙන්නේ ළමයි hard disk එකේ. ප්‍රොසෙසරින් කරන්නේ ඒ ටික සකසනවා විතරයි. සැකසීම සහ ඒකේ ස්පීඩ් එක අපිට හොඳට හදලා දෙනවා. ඒතර ප්‍රොසෙසරයක් මාරුණා කියලා ඒක ගැටලුවක් එන්නේ නැහැ. first and second පොඩ්ඩක් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න WhatsApp එකට මැසේජ් එකක් දාන්න ඔයා. ඔය නම්බරේට මැසේජ් එකක් දාන්න. ඊළඟට මේකෙම තව තියෙනවා ළමයි ඊළඟ කොටසට යනවා මම. දැන් මේක එක්කනට ගැටලුත් වෙනවා ඒවත් එක තමයි අපි මේ කතා කරගෙන යන්නේ ඉස්සරහට. ඊළඟට මෙන්න මෙතන වලට පේනවද? මෙන්න මෙතන. Windows එකේ edition එක. ඒ කියන්නේ Windows එකේ මොකක්ද කියලා මෙතන පෙන්නනවා. දැන් මම එකේ තියෙන මොකක්ද? Windows 10 Pro. Windows 10 Pro කියන version එක තියෙනවා. ඒතර කෙනෙක්ගේ තව තියෙන්න පුළුවන් Windows 7 එකක් තියෙන්න පුළුවන්. Windows 10 Home. 8 එක තියෙන්න පුළුවන්. Windows 10 එකේ Home තියෙන්න පුළුවන්. නැත්නම් single language කියලා ඒක එකක් එනවා. ඒක තියෙන්න පුළුවන්. Windows 11. 11 එක තියෙන්න අලුතෙන් ඇවිල්ලා තියෙනවනේ. Windows 11 එක තියෙන්න පුළුවන්. Windows 7 එකෙත් ගොඩාක් version තියෙනවා. මේක මෙහෙමයි. RAM එකේදී RAM එකේ එහෙම දැම්ම කියලා unbalance කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි ගහද්දි නම් ගොඩක් වෙලාවට එකම වගේ මොඩල් වලට ගහනවා. හැබැයි මේ එහෙම වුණා කියලා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. unbalance කියන්නේ මෙහෙමයි. අර එකක වැඩිපුර අනිත් එකේ අඩුවෙන් එනවා කියන එකනේ. ඒක එහෙම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි තියනවා නම් එක චුට්ටක් අර වැඩිපුර කරන්න අපි පොඩ්ඩක් ගහනවා ඉතින්. ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට අමතරව කතා කරොත් Windows 7 ගැන කතා කරොත් Windows 7 එකෙත් ඔයාලා එක එක වර්ග තියෙනවා. එඩිෂන් ගොඩාක් තියෙනවා. Windows 7 එකේ ඔයාලා දන්නේ නැති Ultimate කියලා එකක් කියනවා. ඊළඟට Professional කියලා එනවා. තව ඒ වගේ දන්නේ ඒවා. ඔයාලා දන්නවද එහෙම? ඔව්. අහලා තියෙනවද අනිත් අය? ඔව්. තව මොනවාද Windows 7 ළඟ තියෙනව දන්නවද type එක එක? අහලා තියෙන එඩිෂන් මොනවද දන්නවද? Ultimate Ultimate එක තියෙනවා. Windows 95. ඒව වෙනම යන්නේ. Windows එකේ ඔය 95 විතර ඒව ටික වෙනම. Windows XP අන්න ඒව ටික වෙනම යන්නේ. 1.0 ඒව තියෙනවද සර්? 1.0 ඒක බලමු. ගොඩක් වෙලාවට එහෙම නැහැ. දැන් Windows 7 ළඟ තියෙනවා වෙනම ඉන්නේ. Windows 8 එකේ නම් 1.0 sorry 8.1 ඒ විදිහට එනවා. එතකොට Windows ළඟ එඩිෂන් ගැන කතා කරොත් ඔයාලා ගොඩාක් වෙලාවට බලන්න ගොඩක් වෙලාවට ඔයාලා පාවිච්චි කරන්නේ Ultimate කියන එක. ගොඩක් අය පාවිච්චි කරන Ultimate. ඒක තමයි සාමාන්‍යයෙන් හොඳ. Ultimate එක හොඳයි. Professional කියන එක හොඳයි. Education එක තියෙනවා. තව Home Premium කියලා එකක් තියෙනවා. Enterprise කියලා එකක් තියෙනවා. Starter කියලා එකක් තියෙනවා. Starter තියෙනවා, Home Premium වෙනවා, Professional වෙනවා, Enterprises වෙනවා. Windows XP කියලා එකක් තියෙනවනේ සර්. ඔව් XP කියලා එකක් තියෙනවා. ඒක පරණ ගොඩාක් පරණ කම්පියුටර්ස් වලට ආව එක. Windows Vista. Vista XP විතර 95 අන්න ඒ වගේ දේවල් නම් ඔයාලට දැන් නම් පාවිච්චි කරන්න බෑ.
අඩුම තරමේ Windows 7 එකෙන් උඩ අඩුම තරමේ තියෙන්න ඕන. මොකද XP අනම්මනම් වල ටයිප් කරන්න ගියාම එපා වෙනවා. මාරින්ද ස්ලෝ. ගොඩක් වෙලාවට ඔයාලා අඩුම තරමේ Windows 7 එකෙන් උඩ තියෙන පරිගණකයක් පාවිච්චි කරන්න ඕන. Enterprise කියන එකේ මෙහෙම. Enterprise කියන එක Windows එකේම මේ වෙනම මොඩල් එකක් එන්නේ. අර Ultimate ඒ වගේ එකක version එකක් ඒක. ඒකේ ලොකු වෙනස් මේකක් නැහැ. ලොකු විස්තරයක් කියන නැහැ. අර ඒවල තියෙන අර එඩිෂන් කියලා අර අවුරුද්දෙන් අවුරුද්දට ඒ වගේ දේවල් වෙද්දි පොඩි පොඩි චූටි වෙනස්කම් එක තමයි එන්නේ. ඒකයි. මම නම් පාවිච්චි කරපුවා මට නම් Ultimate එක තමයි හොඳටම Windows ලගේ හොඳටම හොඳ වුනේ. ඒතර Windows 10 පාවිච්චි කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට Pro කියන එක දාගන්න Windows model එකෙන් Pro එක තමයි ටිකක් සාමාන්‍ය ස්පීඩ් එකෙන් වැඩ කරන්නේ. අනිත් ඒවා පොඩ්ඩක් චුට්ටක් හිර වෙනවා සමහර තැන්වලදී. Windows 10 තියෙන කම්පියුටර්ස් වල ගොඩක් වෙලාවට Pro කියන එක දාගන්න Pro එක හොඳයි. දැන් අලුතෙන් ලැප්ටොප් වගේ ගත්ත කෙනෙක් ඉන්නවනම් එයාලගේ Pro එක නෙමෙයි තියෙන්නේ. home එක. home එක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔකේ තියෙනවා single language කියලා එකක්. බලන්න. සමාක්‍යව තියෙන education එකක් තියෙනවා. education කියන එකක් තියෙනවා. ඊට පස්සේ enterprise කියලා එකක් තියෙනවා, pro එක එනවා, home එක එනවා. ඒ වගේ එක එක module වලට එනවා. Windows 10 ලගේ මම නම් කියන්නේ pro කියන version එක තමයි හොඳ. ප්‍රධාන වශයෙන් මෙන්න මේ ටික තියෙනවා. ඊට අමතරව version එක මෙතන තියෙනවා මේ. version එක තියෙනවා. එතකොට මේක install කරපු දින තියෙනවා. හරිනේ. ඔන්න ඔය විදිහට ප්‍රධාන වශයෙන් ওই ටික තියෙනවා. ඔන්න පරිගණකයේ මූලික සාමාන්‍යයෙන් ඔයාලට ওই විදිහට බලා ගන්න පුළුවන්. ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවා. හරි. ඉන්න ඊළඟට මම තව ක්‍රමයක් ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට දැන් මේක නම් එකක් තියෙනවා. ඒක නම් පෙන්වන්න විදියක් නැහැ. ඒක සාමාන්‍යයෙන් අර BIOS එකට ගියාම අපිට පුළුවන් ඒක බලා ගන්නත් පුළුවන්. ඒතර ඒ ක්‍රමයේ පොඩ්ඩක් ඔයාලට මෙතනදී පෙන්වන්න විදියක් නැහැ ළමයි. ඒතර එහෙම වුණොත් මම ඒක වෙන පරිගණකයක් ආශ්‍රයෙන් ඔයාලට පෙන්වුම් කරන්නම්. දැන් ප්‍රධාන වශයෙන් ওই ටික තියෙනවා. ඊට අමතරව පොඩ්ඩක් ගැන කතා කරොත් මෙහෙම. දැන් අපි පොඩ්ඩක් අද දවසේ hard disk එකට ඊළඟට යමු. දැන් hard disk එකේදී මෙහෙමයි. දැන් ඔයාලා එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් තිබුණ නිසා මම hard disk එකට එනවා. එක්කෙනෙක්ට ගැටලුවක් ඇවිල්ලා තියෙනවා අපේ දැන් තියෙන දත්ත ටික. දත්ත ටික සටහන් වෙන්නේ මොකේද? අපේ ළමයි දත්ත ටික සටහන් වෙන්නේ අපේ මේ hard disk එකේ. දැන් ඔයාලට සාමාන්‍ය hard disk එක open කරොත් කියන්නේ සාමාන්‍ය ඔයාලට කෙලින් බලන්න පුළුවන් මෙහෙම. ඔයාලට පේනව නේද මේ my නැත්නම් this PC නැත්නම් my computer කියන open කරාට පස්සේ මේ වගේ කොටස් කිහිපයක් පෙන්නනවා නේද? පේනවද? මෙන්න මේ කොටස් වලට මොනවද කියලා කියන්නේ අපි? hard disk කියලා කියන්නේ සාමාන්‍ය මේ වගේ කොටස් වලට කියන්නේ partition කියලා අපි හඳුන්වනවා. එතකොට මේ partition ගොඩක් වෙලාවට ඔයාලා දැන් සාමාන්‍යයෙන් ඔයාලා ගාව තියෙන කම්පියුටර්ස් වල මේ partition එකක් තියෙන්න පුළුවන්. එක partition එකක් තියෙන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ partition දෙකක් තියෙන්න පුළුවන්. ටිකක් ඔය ඇඩ්වාන්ස් ටිකක් මොන හරි ලොකු වැඩ ටිකක් කරන කෙනෙක් ඉන්නවනම් partition 3-4කට වඩා තියෙන්න පුළුවන්. තම තමන්ගේ අවශ්‍යතාවය මත මේ partition කඩා ගන්න පුළුවන්. ඒතර දැන් ඔයාලට පේන ඇතින් මමත් partition කීයක් කරලා තියෙනවද? partition 5ක් මම කඩලා තියෙනවා. ඒතර අපිට මේක තව partition වලට කඩා ගන්න පුළුවන්.
එතකොට මේ තියෙන hard disk. එතකොට ළමයි ඔයාලගේ තියෙන හැම දත්තයක්ම සටහන් වෙන්නේ මෙන්න මේකේ. ඔයාලා ටයිප් කරන්නේ ඔයාලගේ පින්තූර, වීඩියෝ, සින්දු ඒ හැම දෙයක්ම මෙන්න මේ වගේ මේවල තමයි අපි තැම්පත් කරලා තියෙන්නේ. සර් ඔව්. කම්පියුටර් එකකට නෑ ලැප්ටොප් එකකට මේ හાર્ඩ් ඩිස්ක් කීයක් දාන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් ඉන්නේ එකයි අපි ගහන්නේ. හරි. අපේ සාමාන්‍ය PC එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් මොඩල් එකට නම් දෙකක් විතර සම්බන්ධ කරන්න පුළුවන්. ඒක අර සාමාන්‍ය අපේ කියන අර මේ SATA port 3-4ක් තියෙනවා නම් අපිට පුළුවන් වුණා hard disk 3ක් විතර උනත් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කේබල් තියෙනවා නම්. ගොඩක් වෙලාවට අපි hard disk දෙකක් සම්බන්ධ කරනවා ගොඩක් තැන්වලදී. ලැප්ටොප් එකේ නම් ගොඩක් වෙලාවට එකයි දැන් තියෙන්නේ. සර් CD room එක අයින් කරලා ගහනව නේද? ඔව් සමහරක් අය CD ROM එක අයින් කරලා ගන්න අර hard මොකද අර කොහොමද හොම් බලාගන්නේ. හරි මම කියන්නම් ඒක. හරි මේකේ සමහරක් අය තියෙනවා දැන් මොකද අර සමහර බෝඩ් වලට ළමයි එන්නේ පෝට් දෙකයි ගහන්න පුළුවන්. ඒතර ඒ වගේ අවස්ථාවකදී තව hard disk එකක් ගහනවා නම් යාළුවා මොකද කරන්නේ? මේ DVD ROM එකට එන කේබල් එක ගලවලා ඒක සම්බන්ධ කරනවා hard disk එකට. ඒ හරහා තමයි මේවා දෙකක් නැත්තම් අපි මේ hard disk දෙකක් සම්බන්ධ කරන්නේ. හරි උතන්ට යන්නේ මෙහෙමයි. මෙන්න මේ this PC කියලා තියෙන්නේ. ඔක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න. ඕපන් කරාට පස්සේ ළමයි මෙන්න මේ එකක් එනවා. මෙතනින් තමයි ඔක බලා ගන්න පුළුවන් සාමාන්‍ය මේ සරල. තව මේක ඇඩ්වාන්ස් තියෙනවා. මේක බලන්න තව ඇඩ්වාන්ස් ක්‍රම තියෙනවා. මම එකපාර කියලා දෙන්න හැමදේම. ටික ටික යන්න ඕන. මේ තියෙන සරලම ක්‍රමය. මේ පොඩි ළමයි වල්නගේ මේ normal විදිහට බලන්න මේ තියෙන්නේ. මේකේ තව ක්‍රම තියෙනවා ටිකක් ඇඩ්වාන්ස්. ඒවල මීට වඩා ඩීටේල්ස් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ පාර්ටිෂන් ටික තියෙනවා. එතකොට දැන් ගොඩක් අය කරන්නේ මේ පාර්ටිෂන් කඩාගෙන මේ විදිහට හදා ගන්නවා. මොකද අපි මේ පාර්ටිෂන් එකක් කඩලා හදාගන්න හේතුවක් තමයි හදිස්සිය හරි ඔයාලා දැන් හිතන්න ඔයාලගේ C පාර්ටිෂන් එක විතරයි තියෙන්නේ. පාර්ටිෂන් C එක විතරයි තියෙන්නේ. ඒ වගේ අවස්ථාවකදී ඔයාලගේ හැම දත්තයක්ම යන්නේ මොකේද? C එකට. C එකට යන්නේ. හදිස්සිය හරි මේකේ තියෙන සිස්ටම් එක ඩැමේජ් වෙලා මොකක් හරි වුණොත් මොකද වෙන්නේ? C එක ෆෝමැට් කරන්න වෙනවා. C එක ෆෝමැට් කරන්න වෙනවා. C එක ෆෝමැට් කරනවා කියන්නේ මේකේ තියෙන මේ සියලුම දේවල් ඉවත් කරලා අලුතෙන්ම දාන්න වෙනවා. එතකොට ඔයාලගේ දත්ත වලට මොකද වෙන්නේ? දත්ත ටික ඉවරයි. ඩැමේජ් වෙලා යනවා. ඉවත් වෙලා යනවා. ඩිලීට් වෙනවා. හැබැයි සමහරක් කරන රිකවරි ඔප්ෂන් දාලා රිකවරි මේවා පාවිච්චි කරලා රිකවරි කරලා ගන්න පුළුවන්. සර් ඔව්. දැන් අපිට මේ අලුතෙන් දැන් ආයි වෙනම පාර්ටිෂන් කරන්න ඕන නම් කොහොමද කරන්නේ? හරි. මේක වෙනම ක්‍රමයක් තියෙනවා පාර්ටිෂන් කරන්න. මම ඉස්සරහට කියන්නම්. හරිද? මේක තියෙනවා මේ ඉදිරියේදී ඒක ටිකක් ලොකු පාඩම් තියෙනවා. පාර්ටිෂන් කරන විදිය පියවරෙන් පියවර කියලා දෙන්න ඕන. හાર્ඩ්වෙයාර් කරද්දී කියද්දි මේකේ මේ හાર્ඩ්වෙයාර් කියද්දි පරිගණක කියන බාහිර කොටස් විතරක් නෙමෙයි software එක දාලා ඒව ටික උනාට පස්සේ මේක පාර්ටිෂන් කරලා හදලා දෙන්න ඒවත් දැනගන්නත් තිබේ. සර් මදර්බෝඩ් වර්ගේ බලාගන්නේ කොහොමද? හරි මදර්බෝඩ් එකේ බලා ගන්න ක්‍රමයක් තියෙනවා. මදර්බෝඩ් එක ඒ වගේම අපේ තියෙන ග්‍රැෆික් එක ග්‍රැෆික් කාඩ් එකේ ග්‍රැෆික් කාඩ් කියන්නේ VGA එක VGA එකේ කොහොමද සවුන්ඩ් පෝට් එකේ ඒවා ටික බලා ගන්න ඒ සියලුම දේවල් තියෙනවා. ඒක අපි ඊළඟ දවසේ ටික ටික යන්නේ ඒවා ටිකට. එකටම අපි යන්නේ බේසික් මූලික ටික තමයි මේ කතා කරන්නේ. එතන මේ විදිහට මේක තියෙනවනේ. දැන් මම කතා කරේ C පාර්ටිෂන් එක විතරක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම තවත් පාර්ටිෂන් එකක් හදාගන්න. අපි ඒක හදන විදිහ කියලා දෙනවා. මොකද මේ ළඟදිත් පොඩි ගැටලුවක් වෙලා තිබ්බ කෙනෙක්ට ක්ලාස් එකේ හිටපු කෙනෙක්ටත් උනා. එයා C පාර්ටිෂන් එක විතරයි තියන් හිටියේ. තියන් ඉඳලා හදිස්සියයි කම්පියුටරේ ඩැමේජ් වුණා මේ Windows එක. Windows එකේ එකක් කරලා ඩැමේජ් වුණා. එතකොට එයාගේ අර තිබිච්ච සියලුම ඩීටේල්ස් ටික ඩිලීට් වුණා. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම තවත් පාර්ටිෂන් එකක් තියාගන්න. එහෙම නැත්නම් portable hard disk එකක් හෝ එහෙමත් නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම තව USB pen එකක් හරි මොන හරි දෙයක් ආශ්‍රයෙන් ඔයාලගේ වැදගත් දත්ත තියෙනවා නම් දාලා තියාගන්න ළමයි. හරිද? හරි. ඒකට ඔයාලට පුළුවන් සාමාන්‍ය hard disk එකම පාවිච්චි කරන්න පුළුවන්. hard disk එකක් portable කරලා හදාගන්න. අපි නම් හදාගන්නවා. දැන් මම නම් මට අවශ්‍ය නිසා මම portable කරලා වෙනම hard disk හදාගන්නවා.
මොකද අපිට ඕන හදිස්සි හරි අපේ මේ තියෙන මොකක් හරි දෙයක් කියලා මේ දත්තයක් නැතුව ගියොත් අපිට ගොඩාක් පාඩුයි. අපේ හැම ඩීටේල්ස් එකම මේකේ තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අමතර පාර්ටිෂන් නැත්නම් අමතර පෝර්ටබල් හાર્ඩ් ඩිස්ක් වගේ පාවිච්චි කරනවා. ඔයාලත් තියාගන්න. ඔයාලට ගැටලුවක් වෙනවා පාඩුවක් වෙන්නේ. හැබැයි ටිකක් ගණන්. දැන් ඕන්න මම ඔයාලට පෙන්නන්නම්. දැන් මම කනෙක්ට් කරන්න හાર્ඩ් ඩිස්ක් එකක් ඕන. ඔන්න දැන් මම කනෙක්ට් කරා. කනෙක්ට් කරාම බලන්න ඔයාලට තව මේක හાર્ඩ් ඩිස්ක් එකක වෙයි පෙන්නයි. දැක්කද? තව පාර්ටිෂන් එකක් ගියාව නේද? ඔව් සර්. මේක තියෙනවා වෙන රටකින් ගෙනාවු ලැප් එක. එහෙමනම් ලොකු මේකක් නෑ. Windows එක ඔරිජිනල් තියනවා නම් ගැටලුවක් වෙන්නේ නෑ. අපිට සාමාන්‍යයෙන් අප්ඩේට් වෙනවා. එතකොට අප්ඩේට් එක දුන්නා නම් හරි. එහෙම ලොකු වෙනස්කම් මේ පිට රටවල් වල තිබ්බි ගෙනාවා එහෙම කියලා ගැටලුවක් වෙන්නේ නෑ. දැන් ඔයාලට පේන්නේ නැති මේ තියෙන්නේ මම හදන් ඉන්න පෝර්ටබල් හાર્ඩ් ඩිස්ක් එක. 1 TB හાર્ඩ් ඩිස්ක් එක මේ විදිහට තියන් ඉන්නවා. අවශ්‍ය කරන දත්ත මොන හරි තියෙනවා නම් මම මේකට දාලා වෙනම තියන් ඉන්නවා. මේ වගේ 3-4ක් අපි තියන් ඉන්නවා අපි වැඩ කරන නිසා. softwares අනම්මන හැමදේම අපිට ඕන කරන document අනම්මන අපි මේ විදිහට backup කරනවා කියලා කියනවා. මේ වගේ තවත් අමතර එකකට දාලා තියා ගන්නවා අපි. ඒක අපේ ආරක්ෂාවට හොඳයි. ඔයාලත් දැන් මේ දැන් තනි පාර්ටිෂන් තියෙන කෙනෙක් ඉන්නවා නම් අපි ඉතිරියේදී තව පාර්ටිෂන් හදලා අපි දත්ත ටික බෑකප් කරලා කොපිස් තියාගන්න විදිහ අපි ඒවා කතා කරන්න ඕන. අපි ඒවා ටික ඉදිරියේදී කතා කරනවා ටික ටික කතා කරමු. ප්‍රධාන වශයෙන් මේ ටික තියෙනවා ළමයි. සර් මේකේ front panel එකට 1 TB external hard disk එක ගහපුවම සමහරක් ඒවා ගන්න නැහැ. එතකොට ඒක on board එකටම ගහන්න ඕනේ. ඇයි මොකද්ද external hard disk එක හා front panel එකට USB එකට ගහපුවම සමහරක් වෙලාවට ගන්න නැහැ. එතකොට මේ front panel එකේ තියෙන එකට වැඩ කරන්නේ නැහැ. error එකක් එනවා. ඔව් එතකොට ඒක ගහන්න ඕන මේ board එකට. board එක කියන්නේ මේ කෙලින්ම පිටිපස්සේ තියෙන නැත්නම් back panel එකට සම්බන්ධ කරන්න වෙනවා. ඔව්. ඔව් ඒ තියෙන සමහරක් වෙලාවට USB line වල drivers ගැටලු වෙද්දිත් එනවා. ඒතකොට ඒ සමහර තැන්වල තියෙනවා පොඩි errors එනවා. not අර පොඩි error message එකක් එනවා මෙතනින් කහ පාටින් error එකක් ඇවිල්ලා පෙන්වන්න නැතුව යනවා. drivers ගැටලු වෙද්දී ඔය වගේ දේවල් නිසා ඒ බලපෑම තියෙනවා. ඒක හැදුවේවි. හරි එක්කෙනෙක් කාලා තියෙනවා Windows 11 දානකොට i7 processor එකක් ඕනද? නැහැ. i7 ඕනේ නැහැ. i3 එකටත් එනවා. i3 නෙමෙයි ඊට අඩු ඒවට සමහරක් ඒවාට දාන්න පුළුවන් වෙනම දාන්න පුළුවන්. හැබැයි Windows 11 එකේ ඔරිජිනල් අප්ඩේට් එක එද්දී ගොඩක් වෙලාවට දැන් ඔරිජිනල්ම softwares තියෙනවා නම් ඔරිජිනල් අප්ඩේට් එක එනවා. තාම ඔරිජිනල් එක නෑනේ Windows 11 මේ රැක් එකනේ තියෙන්නේ. ඔව් ගොඩක් ට්‍රැක් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම කම්පැනියෙන් අප්ඩේට් එක දෙනවනේ. සාමාන්‍යයෙන් 11 එකේම එයාලා ට්‍රයල් පීරියඩ් එකක් දෙනවා. ට්‍රයල් පීරියඩ් එකකින් අපිට හොඳ නම් දිගටම තියාගන්න පුළුවන්. නැත්නම් ආයි පරණ එකට මාරු කරගන්නත් පුළුවන්. අප්ඩේට් එක වෙනම සෙටින් එකට එනවා. දැන් මමත් දාන් හිටියා. මමත් 11 එක දාගත්ත අප්ඩේට් එක ඇවිල්ලා තිබ්බා. මම දාගත්තා. 11 දාලා පාවිච්චි කරා. ගැටලුවක් නෑ හොඳටම පාවිච්චි කරන්න පුළුවන්. i3 එකේ තිර වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට මේ මොකද අපේ හැම ළමයෙක් ගාම 11 එක නෑ. ඒ නිසා පොඩ්ඩක් අපි මම 11 එක අයින් කරලා 10 එක දාගත්තා. 10 එකෙන් තමයි වැඩ ටික කරන්නේ. 11 පාවිච්චි කරන එක ඉන්නවා නම් මේ පාවිච්චි කරන්න ගැටලුවක් නෑ හරි හොඳයි. ඒ කියන්නේ ස්පීඩ් අතින් එහෙම පාවිච්චි කරන්නේ පහසුයි. මොකද අර ඉන්ටර්ෆේස් එක උනත් එන ලස්සනට තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ ටික අපි කතා කරනවාද? සර් ලැප් එකට එන අප්ඩේට් එක දුන්නම ඒක එනවා සර් බියම අප්ඩේට්ද? ඔව් අප්ඩේට් නිකම්ම පෙන්නනවා. ඔයාලගේ සෙටින් එකේ වෙනම අප්ඩේට් එක එනවා. සාමාන්‍යයෙන් ඔයාලා සෙටින් එකට ගියොත් මෙතන යනවා සෙටින්. මෙතන තියෙනවා ඔයාලගේ මේ අප්ඩේට් and security කියන එකේ. ඔයාලගේ මේ Windows අප්ඩේට් එද්දි ගොඩක් වෙලාවට මෙතනින් පෙන්නනවා. මේ අප්ඩේට් එකක් ආවම මේ විදිහට පෙන්නනවා.
මෙතන දැන් 11 එක වගේ ඇවිල්ලා තියෙනවා. මෙතන 11 එකේ අප්ඩේට් එකේ විස්තර ටික ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? මටත් තියෙනවා මේ අප්ඩේට් ඇවිල්ලා තියෙනවා මම දෙන්නේ නැහැ. අප්ඩේට් එකේ වෙනවා. මම දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒතර තමන්ගේ කම්පියුටරේ තියෙන අප්ඩේට් ටික තියෙනවා නම් බලන්න පුළුවන්. i7 mode නැහැ i3 වලටත් අප්ඩේට් එක එනවා. excuse me sir ඔව්. මේ Windows 11 එක අපිට පිටින් දාගන්න බැරිද? වෙනම දාන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැද්ද? මෙහෙම දෙයක් තියෙනවා. තාම ඔරිජිනල් එක ලොකුවටම ඇවිල්ලා නැහැ. ට්‍රැක් එකක් විදිහට තමයි යන්නේ. අර කෙලින්ම අප්ඩේට් එක දෙනවා නම් ඔයාලා පාවිච්චි කරන්න. ඒතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. ගොඩක් තැන්වල ඔරිජිනල් එක නම් ඇවිල්ලා නැහැ තාම. හරි සර්. එතකොට දැන් අපිත් මේ කට්ටිය සුසන්ත කියන්නේ සර් 7 Windows 7 එකට 10 එක දානවා නම් 10 දානවා නම් මේ මොනවද තියෙන දාන්න පුළුවන්ද බැයිද? Windows 17 එකට 10 දාන්නද? ඔව්. Windows 17 එකට 10 දාන්න පුළුවන්. මෙහෙම දෙයක් තියෙනවා. හැබැයි අර RAM එක ඒ වගේ දේවල් පොඩි පොඩි බලපෑම් ඇති වෙන්න පුළුවන් පාවිච්චි කරද්දී. 17 එකට දාන්න පුළුවන් 10 දාන්නත් පුළුවන් 10 වලට 7 දාන්නත් පුළුවන් එහෙම තියෙනවා. හැබැයි අර සමහරක් වෙලාවට පොඩ්ඩක් අර 7 එකේ තියෙන එක RAM මනම් වල ධාරිතාවය පොඩ්ඩක් අඩුයි වගේ නම් 10 එක දාදි චුට්ටක් හිර වෙන්න ඒවා මේවා බලනවා. අප්ඩේට් දුන්නේ නැහැ කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි අප්ඩේට් එකක් දෙද්දි මෙහෙමයි. අලුතෙන් මොකක් හරි softwares මොන හරි එනවා නම් අප්ඩේට් කරද්දී ඒවට සපෝට් කරන අපේ drivers අනම්මනම් හැදෙනවා. අප්ඩේට් වෙන එකක් එනවා. ඒතර අප්ඩේට් කරේ නැත්නම් සමහර තැන්වලදී ඔයාලගේ සමහර drivers වැඩ කරන්නේ නැතුව යනවා. දැන් අද දවසේ කරපු පොඩි ගැටලුවක් නැද්ද? පැනල් ටික බෑක් පැනල් එකේ තියෙන විස්තර ටික හරි හැමෝටම. ඕක ටික මතක තියාගන්න ඕන. පින්තූරේ පෙන්නලා අහපුවාම මේක කෙලින්ම මේ මෙහෙමයි කියලා කියන්න පුරුදු වෙන්න ඕන. මම පොඩි නෝට් එකක් දුන්නේ ඒකයි. ඊට අමතරව ලොකු නෝට් එකක් තියෙනවා වලට. හරි. එහෙනම් ළමයි මම අදට ක්ලාස් එක නතර කරනවා. හැමෝටම දුස්සන්නයි. හැමෝම පරිස්සමට ඉන්න. හරි ගැටලුවක් good night. night දුස්සන්නයි. මොන හරි ගැටලුවක් තිබ්බ WhatsApp එකට මැසේජ් එකක් කරලා නැත්නම් කෝල් එකක් හරි ගන්න. Okay, sir. හරි සර්.